කාරණාව පැහැදිලි කරගන්න හොඳට මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ටෙන්සස් කියලා ගත්තාම මේ ඉංග්‍රීසි භාෂාවේ ටෙන්සස් වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ටෙන්සස් වර්ග දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න. මේ ටෙන්සස් වර්ග දෙක තමයි ක්‍රියාව කරන්නා මුලටගෙන වාක්‍ය නිර්මාණය කිරීම ඇක්ටිව් වොයිස්. මොකද්ද? ක්‍රියාව කරන්නා නැත්තම් කර්තෘ සබ්ජෙක්ට් එක එයා මූලික කරගෙන එයාට අනුව ක්‍රියාව තැබීම තමයි ඇක්ටිව් වොයිස්. පැසිව් වොයිස් කියලා කියන්නේ. පැසිව් වොයිස් කියලා කියන්නේ ලක්වන්නා හෝ ලක්වන දෙය මුලටගෙන එයාට අනුව ක්‍රියාව තැබීම. ඒ කර්මපදයට අනුව ඔබ්ජෙක්ට් එකට අනුව ක්‍රියාව තැබීම තමයි පැසිව් වොයිස් කියන්නේ. එහෙම කතාවක්නේ මම ඔයාලට කිව්වේ. ඊට පස්සේ සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක කියන ක්‍රමවේදයට හැදෙන මේ ඇක්ටිව් වොයිස් 12ක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වානේ. අන්න ඇක්ටිව් වොයිස් 12 තමයි හොඳට බලා ගන්න අවබෝධයෙන් බැලුවොත් තේරෙයි. මම පැහැදිලි වෙනවද කියලා කියන්න ආයිත් පාරක්. හොඳට ඇහෙනවද මාව? ඇහෙනවා සර්. හරි. හොඳට කැඩි කැඩි වගේ නම් ඇහෙන්නේ තේරෙන්නේ නැත්නම් මොකක් හරි අහන්න. ඒකේ වැඩි නම් ඒත් කියන්න. අවබෝධයෙන් අහන්න. එතකොට අපි ක්‍රියාව කරන්නා මුලටගෙන වාක්‍ය නිර්මාණය ඇක්ටිව් වොයිස් නේ කතා කරන්නේ. ඒකනේ අපි දැන් සබ්ජෙක්ට් එක මොකද්ද verb එක මොකද්ද ඔබ්ජෙක්ට් එක මොකද්ද කියලා මම ඔයාලට YouTube වීඩියෝ එකක් දාලා තියෙන්නේ. ඒක බලන්න අනිවාර්යෙන් බලලා ඒකේ අර රෙගියුලර් verb මොනවාද ඉර්ගියුලර් verb මොනවාද රෙගියුලර් verb නීති මොනවාද ඒවා හැම අවබෝධයෙන් තියාගන්න. ඒක කඩපාඩම් කරන ඕන ටික කොහොමද શબ્ද කරන්නේ ඒවා ආයිමත් අර දෙතුන් පාරක් වීඩියෝ එක බලලා බලන්න. දැන් ඔයාට මොකද අවුලක් තියෙනවා නම් මේ ටෙන්සස් සම්බන්ධයෙන් හරි ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් තමත් තේරෙන්නේ නැත්නම් මම මේ වෙනකම් කරපුවා දවස් 4ක ඒවා වීඩියෝස් දාලා දෙනවා පටන් ගත්ත දවසේ ඉඳන්. හරි ඒ කියන්නේ part 1 part 2 part 3 කියලා දාලා තිනවා part 4 කියලා දාලා තිනවා ඊ එකක් දැම්මා සේරම බලන්න. හරි අවබෝධයෙන් බලලා ඒක අවබෝධ කර දෙතුන් පාරකට කවන්න බලන්න. බලන්න කියන්නේ හේතුව තමයි එතකොට අවබෝධ වෙනවා. ඔයා ඒක දෙතුන් පාරක් තව බලන්නකෝ. පාඩම් නොකර හිටියන්. ඒක හරි බලන්නකෝ. එතකොට මොකක්ද දන්නද වෙන්නේ? අර මම කියලා දෙනකොට අහන් හිටියාම අවබෝධ වෙනවා. දැන් එතකොට නෝට් එක ලියද්දි හිමියට ලියන ගමන් අර රෙකෝඩින් එක දාලා ලියන්නේ. එතකොට එතනත් කියන ගමන් අහන ගමන් ලියන්නේ. නෝට් එක බල බල ලියන්න ඒ ලියන ගමන් වීඩියෝ එකත් බලන්න අහන්න ඒකත් බලන ගමන් ලියන්න. එතකොට අවබෝධ වෙන සුපිරියට මොකද්ද මේ කියන්නේ කියලා. ඒ අදාළ තැනට පෝස්ට් කරලා තියාගෙන ඒක ලියලා ඊට පස්සේ ආයෙමත් කරගන්න. එහෙම වැඩක් හදාගන්න. ඊට පස්සේ වචන එකතු කරගන්න කියන කතාවට ආව මම ඔයාලට කිව්වා දැන් මම YouTube channel එකේ දාගෙන යනවා මේ ෆෝක් ටේල්ස් කාටුන් ජන කතා ආශ්‍රයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම කියලා. පොඩ්ඩක් ඒකත් බලන්න. වචන ටිකත් එකතු කරගන්න ඕනේ. ඒක මම කියලා දෙන්නම් කියවන විදිහම කියලා දෙන්නම්. තව ඉස්සරහට ගියාම ඇක්ටිව් වොයිස් ඉගෙන ගත්තාම එතකන් දැනට පොඩි බලන්නකෝ වැඩේට සෙට් වෙන්නකෝ. ඒ කියන්නේ වැඩේට බහින්නකෝ. එතකොට තමයි වැඩේ කොට යන්නේ. ඒක නිසා අවබෝධයෙන් මහගෙන වැඩේ ගොඩ දාගන්න කියන මානසිකත්වයෙන් ඉන්න. ආයෙමත් කියනවා I want to learn English කියන කතාවෙම ඉන්න. එතකොට තමයි වැඩේ කොට දාන්න පුළුවන් වෙන්නේ. ඒකේ අපි ඇක්ටිව් වොයිස් නේ කතා කරගෙන ඉන්නේ. මේ ඇක්ටිව් වොයිස් මම කතා කරද්දී ඔයාලට කිව්වා ක්‍රියාව කරන්නා මුලට කියන වාක්‍ය නිර්මාණය කිරීම කියන කතාවත් එක්ක කියලා සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් කියලා පැහැදිලි කරලා දැන් ආවා ඔන්න ඇක්ටිව් වොයිස් 12 කතා කරන්න. 12ක් තියෙනවා පුතා ඇක්ටිව් වොයිස් ඉංග්‍රීසි භාෂාවට අනුව. ඒ කියන්නේ ක්‍රියා කර්තෘ මූලික කරගත් වාක්‍ය 12ක් තියෙනවා. ඒක තමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් සාමාන්‍යයෙන් කරනවා සාමාන්‍යයෙන් එදිනෙදා කරන දේවල් නැත්නම් පුරුද්දක් වශයෙන් කරන දේවල්. සිංහල භාෂාවෙන් නම් කොහොමද? සිංහල භාෂාවෙන් නම් කරනවා කියලා શબ્දේ පිට වේ නම් අන්න ඒ වෙලාවට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් උදා ගන්න. මම කියලා දෙන්න පැහැදිලි කරන්නම්. එතකොට තේරෙයි. ඊට පස්සේ සිම්පල් පාස්ට් ටෙන්ස් කියන්නේ සිම්පල් පාස්ට් ටෙන්ස් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සිම්පල් පාස්ට් ටෙන්ස් කියන එක අපි කොහොමද යොදාගන්නේ? අපේ භාෂාවෙන් අපට මොකක් හරි යනවා නම් පුතා කරා කළා කියන්නේ. ඒ කියන්නේ මම කියලා දෙන්නම් ඒක දැනට මතක තියාගන්න. මොකක් හරි කරා කළා. කරා කළා අතීතයේ කරපු දෙයක් කරා කළා කියන શબ્දේ එනවනම් සිංහල භාෂාවෙන් අන්න ඒ වෙලාවටයි ඉංග්‍රීසි භාෂාවෙන් සිම්පල් පාස්ට් ටෙන්ස් ගන්න. අවස්ථාව පැහැදිලි කරගන්න. සිම්පල් ෆියුචර් ටෙන්ස් ගන්න. සිම්පල් ෆියුචර් ටෙන්ස් ගන්න ඒ කරાવી හෝ කරන්නම්. යම් කිසි කෙනෙකු කරાવી හෝ මම කරන්නම්. ඊට පස්සේ ප්‍රසන්ට් කන්ටිනියුස් කියලා කියන්නේ මේ දැන් කර ඉන්නවා හෝ අනාගතේ ස්ථිරවම කරනවා. ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් කර ඉන්නවා නම් ගැටලුවක් නැහැ. ප්‍රසන්ට් කන්ටිනියුස් ඒක හැමෝම දන්නවා. හැබැයි අනාගතේට දාන්න පුතා. ඒ කියන්නේ අනාගතාර්ථයට දැම්මහම ඒක මම කියලා දෙන්නම් ස්ථිරවම කරනවා කියන අදහසක් එනවා. අනාගතේ ස්ථිරවම කරනවා. ඊට පස්සේ past continuous කියලා කියන්නේ past continuous කියලා කියන්නේ යම් කිසි ක්‍රියාවක් යම් කිසි මොහොතක කර සිටියා. අතීත වේලාවකදී යම් කිසි ක්‍රියාවක් කර සිටියා කියලා ප්‍රකාශ කරන වෙලාවටයි ඉංග්‍රීසි භාෂාවෙන් past continuous ගන්න. future continuous ගන්නේ ඔයා අනාගත වේලාවක් ගැන අනාගතය ගැන කතා කරන්නේ ඒ අනාගතේ ඒ අපි කියන වේලාවෙදී ඒ ක්‍රියාව සිදු වෙමින් තියෙන්න ඕනේ. කර ඉන්න ඕනේ. අන්න එහෙම අනාගතාර්ථය කර ඉන්නවා කියනවනම් අන්න ඒ වෙලාවට ඔයාට සිද්ධ වෙනවා you have to use future continuous in English language. ඉංග්‍රීසි භාෂාවට according to English language.
ඊට පස්සේ present perfect වාක්‍යයට આવත් නේ. ඒකෙන් කියන්නේ කරලා තියෙනවා. අතීත ක්‍රියාවක වර්තමාන ප්‍රතිඵලයක් ගැන කතා කරන්නේ. ඒක පැහැදිලි කරන්න දන්න මතක තියාගන්න. present perfect කියන වාක්‍යයට භාවිතා කරන්න ඕනි සිංහල භාෂාවෙන් කරලා තියෙනවා කියන අර්ථය එනවා නම් තමයි ඒ වෙලාවටයි ගන්න. කරලා තිබුණා කියලා කියනවනේ සිංහල භාෂාවෙන්. ඒ වෙලාවට past perfect ගන්නවා. කරලා තියේ අනාගත අර්ථයක් වුණාට ඒ මොහොතේ වෙද්දී ඒ ක්‍රියාව සිදු වෙලා අවසන් වෙලා තියෙනවා. කරලා තියේ. ඒක තමයි future perfect continuous කියලා. future perfect tense කියලා කියන්නේ. ඊට පස්සේ present perfect continuous කියලා කියන්නේ කරමින් ඉඳලා තියෙන අතීතයේ පටන් ගත්ත ක්‍රියාවක් යම් කිසි කාලයක් කරගෙන පැමිණ අද වර්තමානයේ නිර්ද වෙනවා නම් අන්න ඒවා present perfect continuous. කරමින් ඉඳලා තියෙනවා කියන්නේ. කාල පරිච්ඡේදයක් තිස්සේ. හරි එතකොට කරමින් ඉඳලා තිබුණා කියන්න. කරමින් ඉඳලා තිබුණා කියන්න ඔයාලට ගන්න වෙනවා past continuous tense. past perfect continuous tense. past perfect continuous tense. ඊට පස්සේ කරමින් ඉඳලා තියේවි කියලා කියන්න ඕන නම් future continuous ගන්නවා. මෙන්න මේ future continuous tense එක පුතා ඉංග්‍රීසි භාෂාවේ not use. ඒ කියන්නේ අපේ ඉංග්‍රීසි භාෂාවෙන් 12ක් තිබුණාට අපි කතා කරද්දී අපි කවදාවත් අපිට මේක භාවිතා වෙන්නේම නැහැ. හැබැයි 12ක් තියෙන එක මතක තියාගන්න. අපි මේක ඉගෙන ගන්න අවශ්‍ය නැහැ හේතුව මෙන්න මේක ඉගෙන ගන්න අවශ්‍ය නැති වෙන හේතුව තමයි මේක යෙදෙන්නේ නැහැ සිංහල භාෂාවෙන්. අපි කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. කරමින් ඉඳලා තියරි කියලා අපි කියන්නේ නැහැ. හැබැයි තියනවා කියලා මතක තියාගන්න. ඊට පස්සේ බලන්න දැන් ඒක පැහැදිලිනේ. සිංහල ඉංග්‍රීසි භාෂාව ගත්තාම ටෙන්සස් 12ක් තියෙන ඇක්ටිව් වොයිස්. ඇක්ටිව් වොයිස් නේ කතා කරන්නේ. ඒ ඇක්ටිව් වොයිස් 12 තමයි simple present tense, simple past tense, simple future tense. හරිද? ඊට පස්සේ present continuous tense, past continuous tense, future continuous tense. ඊට පස්සේ present perfect continuous, present perfect tense, past perfect tense, future perfect tense. present perfect continuous tense, past perfect continuous tense, future perfect continuous tense. අන්න එහෙම 12ක් තියෙනවා. අන්න ඒ 12ම ඒ කියන්නේ මේ ටෙන්ස් එකක් කියලා කියන්නේ කාලයට අනුව ක්‍රියා වෙනස් වීම. මේ කාලය අනුව ඒ ක්‍රියාපදයක් ගත්තාම මේ ක්‍රියාපදේ වෙනස් වීම. බලන්න ටෙන්ස් එක පැහැදිලිද දැන්? ටෙන්ස් එකට අදාළ verb එක බලන්න active voice verb එක. මම ගන්නවා teach කියන ක්‍රියාපදේ. teach කියන ක්‍රියාපදේ අරගෙන ටෙන්ස් 12ටම දාලා දෙන්න. කොහොමද වෙනස් වෙන්නේ කියලා. මෙන්න මේ ටේබල් එක තමයි අවබෝධ කරගන්න ඕනේ. මේක අවබෝධ කරගත්තා නම් ඔයාට ඕනෑම verb එකක් දාන්න පුළුවන් මේකට. බලන්න ඔය කතාව teach අන්න teach කියන ක්‍රියාපදේ වර්තමාන කාලය ආවම simple present tense වල teach ලා දෙකක් එනවා කියලා දෙන්න මේක අදාළ තැනට දැන් මතක තියාගන්න teach බලන්න teach කියන ක්‍රියාපදේ අතීත කාලේ මොකද්ද teach taught දැන් පාඩම් කරන්න ඕන කියලා පැහැදිලිද අරක අර ටේබල් එකේ පාඩම් කරන්න ඕන කියලා පැහැදිලිද බලන්න අර ඉතගියල කියන verb list එක පාඩම් කළ යුතුයි අනිත් ඒවා නම් අවුලක් නැහැ නීතිය පාඩම් කරලා ඒක ඉදි දැම්මා හැබැයි කටපාඩම් කරන්නේ ඉදි දාන්න කටපාඩම් කළ යුතුමයි you must remember that අනිවාර්යෙන් මතක තියාගන්න පුතා ඒවා කටපාඩම් කරන්න ඕන ඒක කෙලින්ම ක්‍රියාවේ past form එක ගන්න simple past tense වල taught කියලා අන්න ඊට පස්සේ simple future tense වල will shall එක teach ගන්න මොකද will shall එක teach ගන්න ඒ teach කියන ක්‍රියාපදේ දැක්ක simple present tense වල teach simple past tense වල taught teach අනාගත අර්ථයට දාන්න simple future tense වල continuous බලන්න ඕන continuous am is a teaching එක හොඳට බලා ගන්න හරි එකම ක්‍රියාපදේ වෙනස් වෙන ආකාරය තමයි කියලා දෙන්නේ ඊට පස්සේ බලන්න am is a teaching මේ දැන් කර ඉන්නේ අනාගතේ ස්ථිරව කරන present continuous වලට am is a teaching past continuous වලට was were teaching future continuous tense වලට will shall be teaching will shall be teaching present perfect tense වලට has have taught අන්න teach taught දැන් පැහැදිලිද teach taught කියලා අන්න teach taught teach taught teach කියන උගන්වනවා taught කියන්නේ ඉගෙනුවා taught කියන්නේ උගන්වනවා teach taught එතකොට past has have එක past participle verb form එක දා ගන්න ඕන මේ present perfect tense වලට එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඕන ඊඩි දාලා හදනවන අවුලක් නැහැ නේ. ඒකේ past එකයි past participle වල නිර්මාණය කිරීමේදී මොකද්ද කරේ? ඊඩි දැම්මනේ පුතා. හැබැයි කටපාඩම් කරන්න ඕනේ වගේ. ඒක කටපාඩම් කරන්න ඕනේ. කටපාඩම් නොකර ආවොත් ඔයාලට මේ past perfect කියන එක present perfect කියන එක තේරෙන්නේ. ඒකයි තියෙන අවුල. ඒකින්ද තමයි ආයෙමත් කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ tenses අවබෝධ වෙන්න නේ ඉංග්‍රීසි භාෂාව අවබෝධ වෙන්න. මම නම් කියන්නේ. අර list එක නම් පාඩම් තිබිය යුතුමයි. you must remember අනිවාර්යෙන් ඒක මතක තියාගන්න ඕනවා. ඒක මතක තියාගත්තොත් ඔයාලට මේක ගේමක්ම නැහැ.
හරි මම මේ කියලා දෙන සිස්ටම් එක අල්ලාගත්තොත් ඊට පස්සේ ගේමක් වන ඕන එකක් හදන්න පුළුවන්. has have taught past perfect වලට had taught අන්න ක්‍රියාවේ past participle එක. future perfect වලට will shall have taught. present perfect continuous has have been teaching. past perfect continuous වලට had been teaching. අන්න teaching කියන teach කියන ක්‍රියාපදය. ඊට පස්සේ බලා ගන්න future perfect continuous tense වලට will shall be teaching. දැන් ඔයාලට පැහැදිලිද? teach, taught, will shall teach, am, is are teaching, was were teaching, will shall be teaching, has have taught, had taught, will shall have been taught, been teaching, had been teaching, will shall have been teaching කියලා. එකම ක්‍රියාපදයක් ටෙන්සස් 12ට වෙනස් වුණ ආකාරය මේ ක්‍රියාපදයේ වෙනස් වෙන එක තමයි ටෙන්ස් එකක් විදිහට හඳුනගන්නේ. ඒකට අර්ථයකුත් දීලා දෙන සාමාන්‍ය කරන දේවල් වෘද්ධාකෂයෙන් කරන දේවල් teach කියලා ගන්න. කරපු දේවල්ට කරා කියලා taught ගන්න. කරාවි කරන්නම් will shall එක teach ගන්න. හරි? දැන් කර ඉන්නේ අනාගතේ ස්ථිරව කරනවා නම් am is are teaching. කර සිටියේ was were teaching. කර ඉඳීවි will shall be teaching. කරලා තියෙනවා has have taught. කරලා තිබුණා had taught. කරලා තියේවි. කරලා අවසන් කරලා තියේ will shall have taught. හරි ඊට පස්සේ තියෙනවා කරමින් ඉඳලා තියෙනවා has have been teaching. කරමින් ඉඳලා තිබුණා had been teaching. කරමින් ඉඳලා තියේ will shall have been teaching. ආයිත් කියනවා teach, taught, will shall teach, am, is are teaching, was were teaching, will shall be teaching, has have taught, had taught, will shall have taught, has have been teaching, had been teaching, will shall have been teaching. සාමාන්‍ය කරන පුරුද්දාකෂය කරනවා simple present tense කරා simple past tense කරාවි කරන simple future tense කර ඉන්නවා හෝ අනාගතේ ස්ථිරව කරන present continuous කර හිටියා past continuous කර ඉඳී future continuous කරමින් ඉඳලා කරලා තියෙනවා present perfect tense කරලා තිබුණා past perfect tense කරලා අවසන් කරලා තියෙවි අනාගත අර්ථය future perfect tense කරමින් ඉඳලා තියෙන අතීතේ පටන් ගත්ත ක්‍රියාවක් යම්කිසි කාලයක් the present perfect continuous tense කරමින් ඉඳලා තිබුණා the past perfect continuous tense කරමින් ඉඳලා තියේ future perfect continuous ඒකට ගන්න එකම ක්‍රියාපදයක් ගත්තම teach taught will shall teach am is are teaching was were teaching will shall be teaching has have taught had taught will shall have taught has have been teaching had been teaching will shall have been teaching ඔයාට මේක දැන් පැහැදිලි නම් මේ සිස්ටම් එක පැහැදිලි නම් බලන්න go කියන ක්‍රියාපදේ go goes දෙකක් එනවා කියලා දෙන්නම් ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා simple present tense වාක්‍යෙ go goes when will shall go am is are going was were going will shall be going has have gone had gone will shall have gone has have been going had been going will shall have been going පට්ටලේසි come ගන්න come comes came will shall come am is are coming was were coming will shall be coming has have come had come will shall have come has have been coming had been coming will shall have been coming ඕනම් give ගන්නකෝ give කියන ක්‍රියාපදේ give gives gave will shall give am is are giving was were giving will shall be giving has have give gave given and has have given had given will shall have given has have been given has have been giving had been given will shall have been given ඕන එකක් ඕනම ටෙන්ස් එකක් මේ එකම ක්‍රියාපදයෙන් අර ඔයාලට දෙන ඕනම verb එක මේකට දාන්න බැරිද පුළුවන් දාන්න හැබැයි අවබෝධයෙන් බලන්න අවබෝධ කරගත්තොත් තමයි තේරෙන්නේ නැත්නම් වැඩි තේරෙන්නේ මොකද්ද මේ වුනේ කියන්නේ ටෙන්සස් 12ක් තියෙන මේකයි සරලම කතාව ඇක්ටිව් වොයිස් නේ අපි කතා කරන්නේ පුතා මේ ඇක්ටිව් වොයිස් කතා කරද්දී මේ ඇක්ටිව් වොයිස් වාක්‍ය නිර්මාණය කිරීමේදී ක්‍රියාව කරන්නා මුලටගෙන වාක්‍ය නිර්මාණය කරන්නේ අන්න එහෙම ක්‍රියාව කරන්නා වාක්‍ය මුලටගෙන වාක්‍ය නිර්මාණය කිරීම වාක්‍යයට 12ක් තියෙනවා there are 12 sentence in English language ක්‍රියාව කරන්නා මූලික කරන වාක්‍ය නිර්මාණය කරනවා එතකොට පුතා කාරණාව තමයි මේකේ හොඳට මතක තියාගන්න මේ 12ෙම තියෙන්නේ ක්‍රියාව කරන්න මුලේ ඉන්න ඕන අනිවාර්යයෙන් මේ 12ෙම ගන්නවා නම් ක්‍රියාව කරන්න මේ ලිස්ට් එක මේ වෙබ් ලිස්ට් එක ගන්නවා නම් මෙන්න මේ ටෙන්සස් 12ටම දාලව සබ්ජෙක්ට් එක මුලේ ඉන්න ඕන ක්‍රියාව කරන්න මුලේ ඉන්න ඕන අනිත් එක තමයි ඒ ක්‍රියාව කරන්න අනුව තමයි ක්‍රියාව තමයි හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම මතක තියාගන්න 12ක් තියෙනවට මේකේ ක්‍රියාව කරන්න මුලටගෙන වාක්‍ය නිර්මාණය කරන්නේ ක්‍රියාව කරන්නට අනුව තමයි ක්‍රියාව තබන්න ඕනේ. අන්න ඒක තමයි ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ. ක්‍රියාව කරන්නා මූලික කරන වාක්‍ය නිර්මාණය. ඒකේ වාක්‍ය රට 12ක් තියෙනවා. ඒ 12 තමයි මම මේ කියලා දුන්නේ ඔයාලට. ආයිත් මත අහගන්න සිම්පල් ප්‍රසන්ට් එක සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරනවා.
simple past tense කරා කළා. simple future tense කරාවි කරනවා. හරි present continuous දැන් කර ඉන්නේව අනාගතේ ස්ථිරම කරනවා. කර හිටියා past continuous කර ඉඳී future continuous කරමින් ඉඳලා කරලා තියෙනවා present perfect tense කරලා තිබුණා past perfect tense කරලා තියේ future perfect tense කරලා අවසන් කරලා තියේ future perfect tense හරි කරමින් ඉඳලා තියෙනවා present perfect continuous tense කරමින් ඉඳලා තිබුණා past perfect continuous tense කරමින් ඉඳලා තියේ future perfect continuous tense අන්න ඒක බලන්න teach කියන ක්‍රියාපදේ තනි ක්‍රියාපදයක් කරලා මම වෙනස් කරලා දෙන විදිය දැන්ට ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැහැ. ටෙන්සස් 12ම ඉගෙන ගත්තාම මේ ටේබල් එක දැක්කාම නැතිනම් ඒක නිසා අවබෝධයෙන්ම අහන් ඉන්න වෙන වැඩ නම් කරන්න එපා. අනවශ්‍ය දේවල් කරන්න එපා. තේරෙන්න හරි නැතිනම් හරි මොනවා හරි වෙන්නේ අහන් ඉන්නකෝ. එතකොට තේරෙයි උන්ට. මෙලෝඩියක් කරන්න නැතු මොනවත් තේරෙන්නේ නැති භූතේ වගේ අහන් ඉන්නකෝ. එතකොට තේරෙවා. ආයි කිසි શબ્දයක් වටපිට ඒවා අහන්න එපා. මේකම දිහාම අවබෝධයෙන් අහන්න. අවබෝධය නැත්තම් කොට දාන්න බෑ. ඒකත් හොඳට මතක තියාගන්න. Tamanට අවබෝධ කරගන්න බැරි නම් ඉඳාම තමයි. ඒක එහෙම බෑ. ඒක අවබෝධය කියන එක තියෙන්න ඕන. compassion එක තියෙන්න ඕන. realize එක තියෙන්න ඕන. you can realize you will be able to speak English. වට අවබෝධ කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම වට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. definitely. හරි? ඒ කාරණාව හොඳට පැහැදිලි කරන්න. ඒක නිසා ගොඩ දාන්න පුළුවන්. මේක අමාරු එකක් නෙමෙයි. අමාරුයි කියන කතාවට එන්න එපා. ඒකයි තියෙන අවුල. අමාරුයි මෙලෝ රහක් නැහැ කියන කතාවට එන්න එපා. අවබෝධයෙන් බලන්නකො වැඩි. teach taught Hari we shall teach, am is teaching, was teaching, we shall be teaching, has have taught, had taught, we shall have taught, has have been teaching, had been teaching, we shall have been. ඕනම ක්‍රියාපදයක් දාන්න පුළුවන් මේකට. මේ බලන්න eats, ate, eaten, we shall eat, am is eating, was eating, we shall be eating, has have eaten, had eaten, we shall have eaten, has have been eating, had been eating, we shall have been eating. පට්ට ලේසි අවබෝධය තමයි තියෙන්නේ. ඔයාලට පැහැදිලිද? මේකේ මම ඔයාලට කියන්න උත්සාහ කරේ මේ ඇක්ටිව් වොයිස් වාක්‍ය කියලා කියන ක්‍රියාව මූලික කරගත් වාක්‍ය. ඒ 12ක් තියෙනවා. ඒ 12 තමයි simple present tense, simple past tense, simple future tense. present continuous tense, past continuous tense, future continuous tense. present perfect tense, past perfect tense, future perfect tense. present perfect continuous tense, past perfect continuous tense, future perfect continuous tense. සාමාන්‍ය කරන පුරුද්දක් වශයෙන් කරනවා teach කරා කළා simple past tense taught කරාවි කරනවා will shall teach කර ඉන්නේ අනාගතේ ස්ථිරව කරනවා නම් am is teaching කර හිටියා නම් was teaching කර ඉඳීවි නම් අනාගත අර්ථයෙන් will shall be teaching කරලා තිබුණා has have taught මං කියලා දෙන්නම් has කාටද have කාටද දැන්ට මතක තියාගන්නකෝ කරලා තියෙනවා has have taught කියලා had taught කරලා තිබුණා will shall have taught කරලා තියෙවි අන්න කරලා අවසන් කරලා තියෙවි has have been teaching කරමින් ඉඳලා තියෙනවා had been teaching කරමින් ඉඳලා තිබුණා will shall have been teaching කරමින් ඉඳලා තියෙනවා පැහැදිලිද ඔයාලට ඔයක මේ ටේබල් එකේ 12 එක තනි ක්‍රියාපදයක් අරන් ඒ ක්‍රියාපදයේ වෙනස් වීමයි මේ ටෙන්සස් කියලා කියන්නේ ඒක අපි කොහොමද දැන් ටෙන්ස් එකක් ඉගෙන ගන්නවා කියන්නේ මේක ඉගෙන ගන්න ටෙන්ස් එකක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ දැන් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා වාක්‍යයකට පුතා දෙනවා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් අපිට අන්න ඔයාලට දුන්නා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා වාක්‍යයකට ආවා. දැන් ඔයාලට දුන්නාම ඔයා බලනවා මේක මොකද්ද මේ කොහොමද යොදාගන්නේ. එතකොට අපට පේනවා සිංහල භාෂාවෙන් කරනවා කියලා මාක් පරිවාක්‍යයට ආවට එනවනම් ඔයා බත් කනවා, පාඩම් කරනවා, මිදුලතු ගන්නවා, ඕන එකක් කරනවා නම් තව නිදා ගන්නවා, කරනවා කියලා શબ્ද එනවා නම් ඒ වෙලාවට ඔයාට ඒක ඉංග්‍රීසි භාෂාවෙන් නම් කියන්නේ ඒ වෙලාවට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ගන්න. දැන් ඔයා හිතන්නකෝ මචං ඔබ මොකද කරේ හිටියේ? මම පන්ති ගියේ වෙලාවේ. මචං මම බත් කකා හිටියේ. දැන් ඔයාට කකා හිටිය කර හිටිය කියලා ඒක past continuous ගන්න තියෙන්නේ කියලා පැහැදිලි නම් අන්න ඕක තමයි ටෙන්සස් ඉගෙන ගන්න කියන්නේ. පැහැදිලි කතාව මේක අමාරු නෑ. මාලිංග මෛත්‍රීපාල සිරිසේන රට පාලනය කර හිටියා කියලා අතීත කාලෙන් කර හිටියා. ඒ කියන්නේ අතීත කාලේ කරමින් හිටියා මෛත්‍රීපාල අවුරුදු 5ක් තිස්සේ. ඒ වෙලාවට past perfect continuous tense එක ගන්න කියලා පැහැදිලි නම් අන්න අවස්ථාව පැහැදිලි නම් tense එක කියන ගේමක්ම නෑ. පට්ට ලේසි හැබැයි අවස්ථාව තමයි අවබෝධය. ඒක නිසා තමයි මම අර කිව්වේ. ඔයා අවබෝධයෙන් අහන් ඉන්න. මෙලෝඩියක් තේරෙන්න දොර කම නැහැ කියලා දෙනවා මොනවත් තේරෙන්නේ නැත්නම් අවුලක්ම නැහැ. තේරෙන්නේ නැත්නම් හොඳයි. ඒක උර අහන් ඉන්න දෙනවනේ. අයි තේරෙන්නේ නැත්නම් අහන් ඉන්න දෙනවනේ. මෙලෝ රහක් නැත්නම් මේක හදා ගන්නත් ඕන. හැබැයි තේරෙන්නේ නැත්නම් ඒත් අහන් ඉන්න ඕන. කට්ට ගාගෙන අහගෙන වැඩ කොට දාගෙන වැඩ කරන අයට විතරයි. මගේ උඩ පැන ක්ලාස් ආවත් මේක හදා ගන්න පුළුවන් වෙන්නේ. මගේ නෙමෙයි කොහේ ගියත් මේ ටේබල් එක කවදා හරි වාට ඔලුවට ගිහලා මේ ටේබල් එක දැකලා මෙන්න මේක තමයි සර් එදා කියපු කියලා කාරණේ පැහැදිලි වෙනවා නම් අන්න එදාට තමයි වට ඉංග්‍රීසි කියන්නේ. ඒක නිසා මේ ටේබල් එක පැහැදිලි වෙන්නේ නැත තාක්කල් අපි ඉස්සරහට යන්නෙත් නෑ. ඒක නිසා දැන් අපි මේකේ
10 second 10 second 10 second 10 second ඒකේ කොහොමද ඇයි මේ ටීස් කොහොමද ඒක වෙනස් වෙන්නේ කොහොමද ඒක වචන බහුවචන ආවම ඒවා හැමදේම පැහැදිලි කරගන්න යන්නේ ඔයාලට කියන්න මේ ඉංග්‍රීසි භාෂාවේ ඇක්ටිව් වොයිස් කියන මේ ඇක්ටිව් වොයිස් ක්‍රියාව කරන්නා මුලට කියන වාක්‍ය නිර්මාණය කිරීම 12ක් තියෙනවා ඒ 12 ටේබල් එකේ දාලා ඉගෙනුවාට එක ටෙන්ස් එකක් කරන්න ඔයාලට අවබෝධ වුණාද මොකක් හරි මේ සම්බන්ධයෙන් අවබෝධයක් ආවද මොකද්ද මේ කරන්න හැදුවේ කියන එක පැහැදිලි වුණාද කියන්න උත්සාහ කරපු දේ පැහැදිලිද ඒ කියන්නේ එක ක්‍රියාපදයක් තමයි මේ ක්‍රියාව වෙනස් වීමයි මේ කාලය අනු වෙනස් වීමයි මේ ටෙන්ස් එකක් කියලා කියන්නේ ඇක්ටිව් වොයිස් ටෙන්ස් එකක් කියලා කියන්නේ කාලය අනු වෙනස් වීමයි ඒක 12කට දැම්මම මේ වෙනස් වෙන්නේ ඒකේ ටෙන්සස් 12ක් තියෙනවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් සිම්පල් පාස්ට් ටෙන්ස් කියන එකයි ඕනෑම ක්‍රියාපදයක් මෙන්න මේ ලිස්ට් එකට දාගන්න පුළුවන් කියන එකයි පැහැදිලිද තේරුණාද පුතා වැඩි තේරුණා සර්. ඔව් එන තව තේරුණා ඉන්නවද තේරුණාද පුතා වැඩි හරිද තේරුණා සර්. අඩුව 5ක්වත් කතා කරන්න ඕන මගේ සිස්ටම් එකේ අඩුව 5ක්වත් කියන්න ඕන ඒක තමයි අවබෝධ වුණාද ඇත්තටම පැහැදිලිද තේරුණා සර්. හරි පැහැදිලි නම් අපි යන් ඉස්සරහට අපි යනවාද සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල මෙන්න මේකේ සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරනවා කියන පළවෙනි ටෙන්ස් එක ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාව කරන්න මුලට වෙන වාක්‍ය නිර්මාණය කියන ටීච් කියන එක කොහොමද ආවේ මොකද්ද වෙන්නේ කියලා කියලා දෙන්න. හරිද? ඒකේ මම ටෙන්ස් එකක් උගන්වන්නේ අර ඔයාලා ඉගෙන ගන්න විදියට නෙමෙයි. ඒ කියන්නේ ගොඩක් අය ටෙන්ස් එකක් කියලා කියන්නේ ඩූඩස් මුලට ගන්නවා ඩිඩ් ගන්නවා ඕකනේ කියලා දෙන්නේ. ඕක නෙමෙයි ටෙන්ස් එක කියලා කියන්නේ. මම දැකපු විදියට. ටෙන්ස් එකක් කියලා කියන්නේ පුතා මේ ටෙන්ස් එක ඇයි මේ ටෙන්ස් එක? ඒ කියන්නේ ආකාර තුනකට ඉගෙන ගන්න ඕනේ මං කියනවාදී. එකපාරම සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා උගන්වනවා නෙමෙයි. මේ ටෙන්ස් එකක් කියන්නේ මොකද්ද? ඒක අපි කොහොමද අපේ භාෂාවෙන් යොදන්නේ? කොයි වෙලාවටද අපි ගන්නෙ? ඒක පැහැදිලි කරගන්න ඕනේ මුලින්ම. ඒක ටෙන්ස් එකක් දුන්නාම ඒක කොහොමද අපි කොහොමද යොදාගන්නේ? ඒක දැනගන්න බෑ. දැන් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා දුන්නාම ඒකේ ඩූඩස් ගන්න පුතා ඩූඩස් ගන්න ඩූඩස් වල නොට් ගන්න එක පැහැදිලි කරාට ඔයාලට පැහැදිලි නැහැ කොයි වෙලාවටද ගන්න කියලා මේක. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන වාක්‍යයට කොයි වෙලාවටද ගන්න. හොඳට මතක තියාගන්න මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයට ආව සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍ය කතා කරද්දී ඒක ටෙන්ස් එකයි. ඊට පස්සේ ටෙන්ස් එකේ ලක්ෂණ මොනවාද? ඊට පස්සේ ප්‍රශ්න පොසිටිව් ෆෝම් එක මම අර කිව්වේ ඕනෑම වාක්‍යයක් තියෙනවා. පොසිටිව් ෆෝම් එක පොසිටිව් ක්වෙස්චන් ෆෝම් එක නෙගටිව් ෆෝම් එක නෙගටිව් ක්වෙස්චන් ෆෝම් එක කියලා හතරක් තියෙනවා. අන්න ඒ හතරට දාන්නේ කොහොමද කියලා පැහැදිලි කරගන්න ඕන. ඒකයි පුතා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් සාමාන්‍ය කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල්. මම කිව්වේ එහෙම කතාවන්නේ. මෙතන ආයෙත් ඔයාලට මතක් කරලා තියෙනවා. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා වාක්‍යයට මෙතන ලියලා තියෙනවා. හරි ද සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්. මේ තියන්නේ ද සිම්පල් ප්‍රසන්ට්. ඒකේ මේ මෙතන ආයෙත් මතක් කරලා තියෙනවා give gives කියලා. දෙකක් තියෙනවා. ඇයි මේ give gives? දැන් පැහැදිලි නෑනේ ඇයි මෙතන s අකුර ආවේ කියලා දෙන්න. හරිද? එතකොට ඇයි මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්? ඒ කතාවට ඇයි මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන කතාවට ආව ගමන් පුතා we use the present simple to talk about things in general and to talk about habitual action. We use it to say that something happens all the time or repeatedly. ඒ කියන්නේ ඔකවට පැහැදිලි නෑනේ. මේ බලන්නකෝ. එදිනෙදා සාමාන්‍යයෙන් කරන දේවල් හා පුරුද්දක් වශයෙන් කරන දේවල්. සාමාන්‍යයෙන් එදිනෙදා කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් සිංහල භාෂාවට අනුව කරනවා කියන શબ્දේ පිට වේ නම් අන්න ඒ වෙලාවට ලෙස ප්‍රකාශ කිරීමට කරනවා ලෙස ප්‍රකාශ කිරීමට භාවිතා කරනු ලබයි. ආයෙත් කියනවා. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන වාක්‍යයට දුන්නාම ඔයා කොයි වෙලාවටද ඒක භාවිතා කරන්න කියලා කවුරු ඇහුවොත් එම එදිනදා සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් සිංහල භාෂාවට අනුව කරනවා කියන શબ્දයක් පිට වේ නම් අන්න ඒ වෙලාවට ගන්න කියලා පැහැදිලි කරන්න හේතුව මේකෙන් කියන්නේ සාමාන්‍යයෙන් එදිනදා කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන. ඔයාලට දැන් කිව්වොත් එම මේ කාලසටහන අනුව කරනවා කියලා ඒකත් අයිතිනේ මේකට තමයි. එක සරලා එක ඉදිරි ගන්නන්න පුළුවන්. කාලසටහනක් කියන්නේ සාමාන්‍යයෙන් කරන දෙයක්නේ. සාමාන්‍යයෙන් එදිනදා කරන දෙයක්නේ කාලසටහන තියෙන්නේ. අන්න ඒවත් ඒකට අයිති. ඒතකොට පැහැදිලි කරගන්න එදිනදා සාමාන්‍යයෙන් කරන දේවල් අපුරුද්දක් වශයෙන් කරන දේවල් සිංහල භාෂාවට අනුව කරනවා ලෙස ප්‍රකාශ කිරීමෙන් මෙම වාක්‍යයට භාවිතා කරලා බෑ බලන්න උදාහරණ. දැන් ඔයා හිතන්නකෝ ඔයාලා අම්මා හැමදාම බත් උයනවා අපේ ගෙදර නම් උයනවා. හරි ඔයාලා ගෙදරත් උයනවත් දන්නේ නැහැ. උයනවා නම් හරි අම්මානේ සාමාන්‍ය බත් උයන්නේ. අම්මා හැමදාම උදේට බත් උයනවනේ. අම්මා ඊයේ උදේත් ඉව්වා. අම්මා අද උදේත් ඉව්වා. අම්මා හෙට උදේත් අනිවාර්යෙන් බත් උයනවම තමයි. අන්න ඒක තමයි සාමාන්‍යයෙන් කරනවා. අම්මා සාමාන්‍යයෙන් කරන දේ mother cooks rice every day. අන්න mother cooks every day. අම්මා හැමදාම සාමාන්‍යයෙන් උයනවා. හැම උදේම mother cooks every morning. අම්මා හැම උදේම උයනවා. උයන්නේ බත් කියලා දාන්න පුළුවන්. දැන් මම මෙතන බත් කියලා දාන්න නැතුනට mother cooks rice every day කියලා දාන්න පුළුවන්. every morning කියලා දාන්න පුළුවන් මාට ඕනේ.
අම්මා සාමාන්‍යයෙන් කරන දෙයක්. අයි my father goes to work. දැන් ඔයාගේ අප්පච්චි ගන්නකො. අප්පච්චි දැන් ඊයේත් ගියානේ වැඩට. දැන් අප්පච්චි ඊයේත් ගියානේ. දැන් අදත් යනවානේ අප්පච්චි වැඩට. අදත් ගියානේ. හෙටත් එයා අනිවාර්යෙන් වැට්ට යනවා. අන්න එතකොට ඊයේත් ගියා අදත් ගියා හෙටත් ගියා. අන්න ඕක තමයි සිම්පල්. කරනවා සාමාන්‍යයෙන් කරනවා. තාත්තා වැඩට යනවා මම පාඩම් කරනවා මල්ලි බත් කනවා බල්ලා නිදා ගන්නවා සාමාන්‍යයෙන් කරනවා. ඔය සේරම සිම්පල් ප්‍රසන්ට්. හරි පැහැදිලි කරලා ඒ කියන්නේ ඔයාලට මේක පැහැදිලිව ටෙන්සස් 12ම ඉගෙන ගත්තාම කොහොමද ඒක යොදාගන්නේ කියලා දැනට මතක තියාගන්න. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල්. සිංහල භාෂාවට අනුව according to English language single language. සිංහල භාෂාවට අනුව කරනවා කියලා ලෙස ප්‍රකාශ කිරීමෙන් මෙම වාක්‍යයට භාවිතා කරනු ලබයි කියලා මතක තියාගන්න ඕනේ. We use the present simple to talk about things in general and to talk about habitual action. We use it to say that something happens all the time or repeatedly. ඒක නිතරම සිදුවෙන එකක් වෙන්නත් පුළුවන්. කාසරණ අනුව වෙන්නත් පුළුවන්. හරි I get up early in the morning. මම සාමාන්‍ය පුරුද්දක් වශයෙන් කරනවා. මම සාමාන්‍ය උදේ පාන්දර නැගිටිනවා. I get up early in the morning. මම උදේ පාන්දරේ සාමාන්‍ය නැගිටිනවා. සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරනවා. බලන්න I usually go away a week. weekend. ඒ කියන්නේ I usually go away මම එළියට යනවා සාමාන්‍යයෙන් weekend එකට. at weekend එකට සාමාන්‍යව හැම සතියන්තයකම සාමාන්‍යයෙන් යන්න ඕනේ. එහෙම එකක්. නැත්නම් ගිය සතිය ගියා කියලා කියන්න බෑ. සාමාන්‍ය හැම සතියෙම ඔය එළියට යනවා. කෑම කන්න හරි මොනවා යාළුවොත් එක්ක හරි කොහොමද එළියට යන්නේ? sun rises in the eastern. සමදාම ඉර නැගෙනහිරෙන් පායනවා. සාමාන්‍ය සිදුවන දෙයක් නේ පුතා. ඒ කියන්නේ එහෙම ඒවත් ගන්න පුළුවන්. මල් පිපනවා හරි එහෙම ගන්න පුළුවන්. The earth goes around the sun. ඒ කියන්නේ පෘථිවිය යනවා the earth goes පෘථිවිය තමයි ඉර වටේට. සාමාන්‍ය මේ ලෝකේ සත්‍ය සාමාන්‍ය සිදුවන දේවල්. The cafe opens at 7:30 in the morning. හැමදාම උදේට දැන් ඔයාලා ගෙදර ඉස්සරහා කඩයක් තියෙන නේද දන්නව. ඒක සාමාන්‍යයෙන් හරින්නේ 7:30ට සාමාන්‍ය. අන්න ඒක කියන්න පුළුවන් අපිට. සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් සිංහල භාෂාවෙන් කරනවා බලන්න. මෙතනදී සාමාන්‍ය නිදා ගන්නවා, දත් මදිනවා, සාමාන්‍ය එදිනෙදා කරන දේවල්. සෙල්ලම් කරනවා, හරි චිත්‍ර අඳිනවා, පොත් කියවනවා, හරි මේ චිත්‍ර අඳිනවා එහෙම කියන්න පුළුවන්. මේ හැමදේම මේ සාමාන්‍යයෙන් කරන දේවල්. මේක එදිනෙදා සාමාන්‍යයෙන් කරන දේවල් මේ. ඒ රූපයක් මතක තියාගන්නකො. මේ සාමාන්‍යව කරන දා දත් මදිනවා සාමාන්‍යයෙන්. දත් මදින කෙනෙක් නම් හරි හැමදාම දත් මදින නම් අන්න එයාට කියන්න පුළුවන් මම සාමාන්‍යයෙන් හැමදාම දත් මදිනවා උදේට. හැමදාම දත් මදින නැතුව දවස් දෙකක් ඉඳලා එකපාර දවසක් විතර මැද ගන්න එක දෙන්න මේක කියන්න බෑ. හැබැයි හැමදාම උදේට දත් මදිනවා නම් කවුරු හරි. එහෙම ඩයලොග් ඉන්නවනේ. සතියකට පාරෙන් දත් මදින්නේ. අන්න එයාලට කියන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන් උදේ පාන්දරෙන් බ්‍රෂ් කරන දත් දෙක මදිනවා නම් සාමාන්‍ය මූණ සෝදනවා නම් අන්න එයාට කියන්න පුළුවන් මම සිම්පල් ප්‍රසන්ට් වලින් භාවිතා. සාමාන්‍ය පොත් කියවනවා නම් ඔයාට පොත් කියවනවා, බත් කනවා, එහෙම කියලා කියන්න කෑම ගන්නවා, නිදා ගන්නවා. එහෙම කියන්න පුළුවන්. හරි පැහැදිලි කරගන්න කාරණාව මේ ටෙන්ස් එකෙන් කියන්නේ ඔයා සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල්. ඒක තේරෙන්නේ නැත්තම් ඔයාට සිංහල භාෂාවෙන් මොකක් හරි වාක්‍යයක් කරනවා කියලා පිළිවෙන අන්න ඒ වෙලාවට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ගන්න. එහෙම හරි මතක තියාගන්න. මේක තේරෙන්නේම නැත්තම් මෙලෝදී මේක මම ඔය කියපු කතාව තේරෙන්නේ නැත්තම් ඔයා කරනවා වෙලාවට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ගන්නවා කියලා මතක තියාගන්න හේතුව ටෙන්සස් 12ම ඉගෙන ගත්තාම ඔයාට මේක සම්පූර්ණ ඕවරෝල් අවබෝධයක් එනවා. ඒක නිසා තමයි කියන්නේ හිතන්න බවඩි තේරෙන්නේ නැති උනට ගැටලුවක් නෑ. ඔයා දැනට මතක තියාගන්න සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරනවා. සිංහල භාෂාවට අනුව කරනවා කියලා පිළිවෙනනම් අන්න ඒ වෙලාවට ඉංග්‍රීසි භාෂාවෙන් නම් කියන්නේ මොකක් හරි ඒ වෙලාවට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ගන්නවා. අන්න ඒ වෙලාවටයි ගන්නෙ. දැන් මම බත් කනවා කිව්වොත් ඒ වෙලාවට ඔයා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලින් කියන්න ඕනේ. ඒක තමයි අවබෝධ කරගන්න ඕනේ. එතකොට පුතා මේකේ කාලය මොකද්ද? දැන් එතකොට මේකේ කාලයක් තියෙන්න බෑ. කාලයක් කියන්නේ මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ දැන් අර මං කිව්වා අප්පච්චි වැඩට යනවා කියලා. තාත්තා ඊයේත් වැඩට ගියානේ. ගියාද නැද්ද? ගියානේ. එතකොට තාත්තා අදත් ගියානේ වැඩට. තාත්තා හෙටත් වැඩට යනවානේ. අන්න එතකොට තාත්තා ඊයේ ගියා අදත් යනවා හෙටත් යනවා. සාමාන්‍ය එතකොට කාලයක් තියෙනවාද? එතකොට මේකට මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල ගත්තාම පුතා මේකේ කාලයක් ගැන කතා කරන්න බෑ අපිට ඇත්තටම. මේකයි කාලය කියලා කියන්න බෑ. ඒක වර්තමාන කාලෙත් කරන වෙන්න පුළුවන්, දැනුත් කරන වෙන්න පුළුවන්, අනාගතෙත් කරන වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් උදේ ඊයේ උදේ දත් මන්දා අද උදේ දත් මන්දා හෙට උදේ දත් මදිනවා නම් තමයි කියන්න පුළුවන් වෙන්නේ. හෙට උදේ දත් මදින්න මං ආයෙ ලබන සතියෙන් නම් දත් මදින්න එයාට කියන්න බෑ. මේක සාමාන්‍යයෙන් දත් මදිනවා නම් ඔයා ඊයේත් මන්දා අදත් මන්දා අනිවාර්යෙන් හෙටත් මදිනවා කියලා දන්න. අන්න එතකොට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල කියන්නේ අතීත කාලත් අදාළයි වර්තමාන කාලත් අදාළයි අනාගත. ඒ කියන්නේ පාවෙනවා වගේ.
ආවෙනවා වගේ අදහසක්. ඔයාට කරනවා කියන මේ පාඩම් කරනවා හැමදේම සිංහල භාෂාවට කරනවා මතක තියාගන්න. ඒකට පැහැදිලි වෙයි. ඒ කියන්නේ මම කියලා දෙන්නම් දැන්. හැමදේම කියලා දුන්නාම තේරෙයි. දැන් B verb එකෙන් කොයි වෙලාවටද උරු ගන්නෙ? B verb එකේ වෙනවා ඉන්නවා තියනවා ගන්න. කරනවා මේ වෙලාවට ගන්න. හැමදේම ඉගෙන ගත්තාම තමයි ඔයාට ඒතර සිංහල භාෂාවේ මොකක් හරි කියන්න ඕන රටාවක් ආපන් ඒක ඔයාට simple present ගන්න simple past tense simple හැම වෙලාවෙම උදාගන්නේ නෑ. ඒ අදාළ තැනට ගන්න. ඒක නිසා තමයි ඉගෙනගෙන තියාගන්න ඕනේ. ඒක නිසා තමයි හැමදාම පන්තියෙන් කියන්නේ. එකක් හරි පැන්න ගම. ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් ඔයා හිතන්න continuous කියන පාඩමට වලට එන්න බැරි වුණා නම් ඔයාට දැන් මචං මම බත් කකා ඉන්නේ කියලා කියන්නේ ඒ වෙලාවට ඒ continuous කියන රටාව ගන්නවා කියලා පැහැදිලි නැත්තම් ඔයාට කරගන්න වෙන්නේ නැහැ. simple present පැහැදිලි වුණා. ඒකයි කියන්නේ පන්ති කට් කරලා ඒක කොට දාන්න බෑ මේක. හැමදාම පන්ති ඇවිල්ලා මේක අවබෝධයෙන් අහගෙන තේරුම් අරගෙන කොට දාන්න ඕන එකක් තමන්ට ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඕනේ. එහෙම එකක් හදාගන්න. එතකොට මොකටද ගන්නෙ අපි එදිනදා සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් සිංහල භාෂාවට අනුව කරනවා කියන શબ્දයක් පිට වෙනනම් අන්න ඒ වෙලාවට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ගන්න උදාහරණයක් මතක තියාගන්න. ඔය දත් මදිනවා කියන එක මනසෙන් මවා ගන්නකො. හෙටත් දත් ඊයේත් දත් මන්ද දැන් මදිනවා කියලා මතක මේ යන්න මනසේ එතනට. මම ඔය කියද්දි ඒ අදාළ දෙන්න මනසෙන් යන්න පුළුවන්. ඒ ගිහිල්ලා ඒ අදාළ ක්‍රියාව දත් මදපද ඉන්න ඕන. අද උදේ දත් මදපද ඉන්න ඕන. අද උදේට ආවේ. හෙට උදේ දත් මදිනවා කියලා එහෙම කතාවකට එන්න ඕන. එහෙම කතාවට එන්න පුළුවන් නම් තමයි ඔයාට මේක කොට දාන්න. ඒ කියන්නේ මේක මනසෙන් මවන්න හැම වෙලාවෙම දැන් සෙල්ලම් කරනවා මම සාමාන්‍ය හැමදාම ඔයා IS සෙල්ලම් ක්‍රිකට් ගියම අදත් ජෙව්වා හෙටත් මං ගහනවා හෙටත් ගිහලා ගහන වෙලාව දැන් ගහන්න ඕනේ හෙට. එහෙම වැඩක් හදාගන්න ඕනේ. පැහැදිලිද ඔයාලට මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍ය කියලා කියන්නේ මේ වාක්‍ය යොදාගන්නේ ඇයි මේක? එතකොට ඔයාලට කියන්න පුළුවන් ඇයි මේක කියලා ඇහුවම මචං මේක යොදාගනින් බං එදිනෙදා කරන දේවල් සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් කරනවා කියලා යාළුවට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕන කියලා. එහෙම ඒ වෙලාවට ගන්නයි මචං කියලා අනිත් යාළුවට කියලා දෙන්න පුළුවන්. එහෙම පුළුවන් නම් තමයි ඊට පස්සේ කාලය කොහොමද? කාලය මෙහෙම කාලය බං එහෙම කියන්න බෑ. හේතුව අප්පච්චි ඊයේත් වැඩට ගියානේ අප්පච්චි ගියානේ අප්පච්චි ඊයේත් වැඩට ගියානේ අප්පච්චි ඊයේත් වැඩට ගියා. හරි අදත් ගියානේ. හෙටත් යනවනේ අප්පච්චි. ඕක තමයි මචං සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා අනිත් එක නැත්නම් කතා කරන්න පුළුවන් වෙනවා. අන්න එහෙම මේක අවබෝධ කරගන්නකො. පැහැදිලිද මම ඔය කියපු කාරණේ? එන්න මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන වාක්‍යයට ඇයි කියලා පැහැදිලිද තවලට? ඒක තේරුණාද? ඒක කාලේ මොකක්ද කියලා පොඩි අවබෝධයක් ආවද? ඒ කියන්නේ ඔයාලට අඩුම තේරුණාද? සිංහල භාෂාවට අනුව කරනවා කියන අවස්ථාවට මේක ගන්න කියලා පැහැදිලිද? සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ. පැහැදිලිද? ඔව් සර්. තව පැහැදිලි අය ඉන්නවද? ඔව් සර් පැහැදිලි. ඔව් දැන් ප්‍රශ්නයක් තියෙන කෙනෙක් අහන්න බලන්න සර් කොහොමද එහෙම වෙන්නේ මේක ගන්න පුළුවන් කියලා පොඩ්ඩක් මාක් කර ප්‍රශ්නයක් අහන්න බලන්න. තේරෙන්නේ නැති කෙනෙක් අහන්න බලන්න. තේරුණායි සද්ද නැතුව ඉන්න. තේරෙන්නේ නැති කෙනෙක් අහන්න ඕන එකක් අහන්න. හේතුව මේක පැහැදිලි කරගන්න ඕන පුතා. මේක පැහැදිලි කරගත්තොත් එතනින් එහාට මට ගොඩ දාන එක පට්ට ලේසි. ගේමක්ම නෑ එතනින් එහාට. මේක තමයි අමාරු කොටස. හරි පැහැදිලි නම් පැහැදිලි අපි යන් ඉස්සරහට. හරි දැන් මොකටද මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන කතාව පැහැදිලි කරේ? හොඳට පැහැදිලි කරගන්න. එහෙම ඕක තේරෙන්නේ නැත්නම් මේකෙන් හරි බලා ගන්නකො. මේ බලන්නකො. දැන් ඇලෙක්ස් කියන එක මේ අවස්ථාව බලා ගන්නකො. study this example situation. මෙන්න මේ අවස්ථාව අධ්‍යයනය කරන්න කියලා කියනවා. මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයට තේරුම් ගන්න. ඇලෙක්ස් is a bus driver. ඇලෙක්ස් බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා ඉන්නවා තියෙනවා මෙතන ගැලපෙන්නේ වෙනවා. ඒක පැහැදිලිනේ. ඇලෙක්ස් බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා. but නමුත් he is in the bed sleep. දැන් නමුත් එයා සාමාන්‍ය දැන් එයා බස් ඩ්‍රයිවර් කෙනෙක්. එයා දැන් මොකද්ද මේ කර ඉන්නේ? දෙකේ දාලා නිදා ගන්නවා. හරි එතකොට he is not driving the bus. දැන් එයා බස් පදින්නේ නැහැ. he is sleep. දැන් ඔහු නිින්දක ඉන්නේ. but නමුත් he drives the bus. ඔහු සාමාන්‍යයෙන් බස් පදවනවා. නැත්නම් අපේ භාෂාවත් එලවනවා. දැක්කද දැන් ඔයාලගේ තාප්පච්චි මොකද්ද කරන්න බලන්න. දැන් අප්පච්චි නිවුස් බලනවා ඇති. මේ වෙලාවේ නිවුස් බලනවා නැත්නම් පත්තරයක් කියවනවා ඇති. අන්න එතකොට මොකද්ද වෙන්නේ? නැත්නම් ගෙදර නැතුවද? දැන් ඔයා වැඩද? නෑ එයා දැන් වැඩ නෑ. ඒ වගේ තමයි දැන් වැඩ කරන්න ඕනේ නෑ. දැන් ඔයා පාඩම් කරනවද? දැන් ඔයා දත් මැද ඉන්නවද? නෑනේ දැන් දත් මැද ඉන්නේ නෑනේ. ඒක සාමාන්‍යයෙන් කරන දෙයක් නේ. පැහැදිලි කරගන්න වෙලාව ටයිම් එක පැහැදිලි කරගන්න. එතකොට කියන්නේ he drives the bus. අන්න he is bus driver. ඔහු බස් ඩ්‍රයිවර් කෙනෙක් නිසා සාමාන්‍යයෙන් කරන දෙයක්. සාමාන්‍යයෙන් කියනවා මම සාමාන්‍ය කැම්පස් එකේ ඉගෙන ගන්නවා. එහෙම කියන්න පුළුවන්. I am study university. at university කියලා කියනවා. සාමාන්‍යයෙන් ඉගෙන ගන්න. දැන් ඉගෙන ගන්න මින් ඉන්නවද නෑ. දැන් මේ පන්තියට ඇවිල්ලා ඉන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න. පැහැදිලි කරගන්න. අන්න ඕක තමයි පැහැදිලි කරගන්න ඕන. IVU දෙක ඒක කියලා දෙන්න. ඒක වචන බහුව වචන වේද. ඒක නෙවෙයි දැන් පැහැදිලිද අවස්ථාව පැහැදිලිද? දැන් හරි පැහැදිලිද වැඩි?
අවබෝධ වුණාද? ඒ කියන්නේ මේක දැන් කර කර ඉන්න ඕනේ නෑ. ඒක සාමාන්‍යයෙන් කරන දෙයක් කියලා තේරුණාද? පැහැදිලිද පුතා වැඩි? ඇයි මේ සිම්පල් පර්සන්ටේජ් කොත් පැහැදිලිද? පැහැදිලි නැද්ද? පැහැදිලි සර්. තව ඉන්නවද පැහැදිලි? තේරෙන්නේ නැති කෙනෙක් අහන බලන්න. ඇත්තට මේක අවබෝධ වෙන්නේ නැත්නම් අමාරුයි. ඒ කියන්නේ පැහැදිලිද ඇත්තටම? අවුලක් නැද්ද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරනවා සිම්පල් පර්සන්ටේජ් සිංහල භාෂාවෙන් කරනවා කියන શબ્දය කියන්නේ සාමාන්‍යයෙන් කරනවා කියලා පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි නැද්ද කාටවත් එක්කනේ ඒ කියන්නේ ඔයාලා කතා පැහැදිලි සර්. පැහැදිලි නම් පැහැදිලි කියලා කියන්නේ හේතුව මට අර මොකද්ද ඥානෙ නැහැ. ඒකයි අවුල. මේක පැහැදිලි කරලා යන්න ඕන. මේක නිකන් මේක උඩෙන් පල්ලෙන් කියලා දුන්නා කියලා මේක හරි එහෙනම් ඕක තමයි සිම්පල් පර්සන්ටේජ් කියලා දුන්නට ඔයාලට ඒක පැහැදිලි නැත්නම් මේක තව දවසක් අහන් ඉන්නවනේ පුතේ. ඒකින්ද තමයි කියන්නේ තේරෙන්නේ නැත්නම් අහන්න එච්චර වැදගත් මේවා. හැමදේම වැදගත්. මම කියලා දෙන හැම එකම එක වාගේම වැදගත්. තේරෙන්නේ නැත්නම් මට තේරෙන්නේ නැහැ නේ කියලා පොඩ්ඩක් ඩිස්ක්‍රයිබ් කරලා අහන්න. හේතුව මේක ඉගෙන ගන්න යන්න නැතු දැන් ආයෙමත් කතා කරන්නේ නැහැ. හරි ඉස්සරහට ගිහලා සිම්පල් පර්සන්ටේජ් කියනවා කතා කරන්නේ නැහැ. ඉස්සරහට ගියා වැඩ දුන්නාම කරන්න ඕනේ. ඒක නිසා තමයි කියන්නේ. දැන් පැහැදිලි නම් ඉස්සරහට දුන්නාම සර් මට තේරෙන්නේ නැහැ නේ සිම්පල් පර්සන්ටේජ්. අදාළ නැහැ. හරි හේතුව මම දැන් මෙතනින් අහන්න කියලා කියනවනේ. දැන් ආයෙ B verb කතා කරන්නෙත් නැහැ. alphabet එක කතා කරන්නෙත් නැහැ. subject එක verb එක object එක ගැන කතා කරන්නෙත් නැහැ. හේතුව ඒවා කතා කරලා තියෙන්නේ. ඒකයි ඒ අදාළ තැන් වලට ප්‍රශ්න අහන්න කියලා තියෙන්නේ. ඒක නිසා තේරෙන්නේ නැත්නම් ඕන එකක් අහලා විසඳා ගන්න. තේරෙන්නේ නැත්නම් ඇත්තටම කියන්නේ ආයෙ කියනවා. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් අනිවාර්යෙන්ම අහන්න. ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා. හේතුව හැමෝටම මේකේ පන්ති දෙන්න අයිතියක් තියෙනවා. හරි නැත්නම් අපෝ මම නම් කතා කරන්නේ නැහැ කියන කතාවේ ඉන්න එපා. Tamanට තේරෙන්නේ නැත්නම් අහන්න. හේතුව ඔයාලා ලංකාව වටේම ඉන්න ළමයිනේ. එක ප්‍රදේශයක නම් ගැටලුවක් නැහැ. ඒකට අනිත් යාළුවෙන් හරි අහන්න නැත්නම් දැන් ඔයා තනි වෙනවනේ එතනට ගියාම. යාළුවෙන්වත් අහන්න විදියක් නැහැ. ඒක නිසා තමයි කියන්නේ. Taman තනියම වැඩ කළ යුතුයි. තමන් වැඩ කරන්න ඒක අදාළ වැඩසටහනක් හදාගෙන මේක අභ්‍යාස කරන ගමන් වැඩේ ගුණ දාන කියන මානසිකත්වයෙන් ඇවිල්ලා. තේරෙන්නේ නැත්නම් අහලා වැඩේ සිඳාගෙන යන හේතුව I want to teach you. Definitely I want. ඒක මම එන්නේ වට ඉංග්‍රීසි උගන්වන්න කියන මානසිකත්වය. ඔයාට පුළුවන් ඕන එකක් අහන්න. ඔයා එන්න ඕන. I want to learn English කියන කතාව. එතකොට තමයි ප්‍රශ්න අහන්න ඉතින්නේ වැඩ කරන්න ඉතින්නේ වැඩේ ගොඩ දාන්න ඉතින්නේ මේක හදාගන්න ඉතින්නේ. ඒක නිසා ආයෙමත් කියනවා තමන්ට තේරෙන්නේ නැති මොකක් හරි පොඩි අවුලක් තිබ්බොත් මොනවා හරි තිබුණොත් අහන්න. ඒක ආයෙත් කියන්නේ හේතුව මේක කතා කරන්නේ නැතුව නිකන් අර අපේ භාෂාවෙන් කිව්වොත් හිප්පාගෙන ඉඳලා ගොඩ දාන්න බෑ. හරිද? හිප්පාගෙන ඉන්න ඕන අවස්ථාව දෙන ඒ අවස්ථාවට හිප්පාගෙන ඉන්න දැන් කතා කරන්න. ඒ අදාළ තැන කතා කරලා අදාළ ප්‍රශ්න අහලා විසඳාගෙන යන්න. තේරෙන්නේ නැත්නම් අහන්න. හේතුව මම එන්නේ උගන්වන්නනේ. ඔයාලා දන්නේ නැති නිසා එන්නේ. අන්න ඒකේ සිම්පල් පර්සන්ටේජ් කියන්නේ සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරනවා කියලා සිංහල භාෂාවෙන් කරනවා කියන වෙලාවට කියන්නේ ඒක සාමාන්‍යයෙන් කරනවා. ඒ කියන්නේ කාලයක් ගැන කියන්න බෑ. ඊයේත් කර අදත් කර හෙටත් කරනවා. සාමාන්‍යයෙන් කරනවා. ඒක මේ මොහොතේ කර ඉන්න ඕනේ නෑ. දත් මදින් දැන් තාත්තා ගන්නවා. තාත්තා මතක තියාගන්නවා. තාත්තා ඊයේත් වැඩට ගියා අදත් ගියා හෙටත් යනවා. දැන් තාත්තා මොකද කරන්නේ? දැන් පත්තරේ කියනවා. එතකොට තාත්තා සාමාන්‍ය වැඩට යනවා. he goes to work every day. ඔහු හැමදාම සාමාන්‍ය වැඩට යනවා. අන්න ඕක තමයි සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරන සිංහල භාෂාවට අනුව නම් කරනවා කියලා શબ્දේ පිළිවෙන. අන්න ඒ වෙලාවට සිම්පල් පර්සන්ටේජ් ගන්න කියලා මතක තියාගත යුතුමයි. ඊට පස්සේ පුතා මෙන්න මේකේ ලක්ෂණ කතා කරන්න යනවා. ඒ ලක්ෂණ කතා කරන්න ගියාම දැන් පැහැදිලිනේ. ඇයි මේ සිම්පල් පර්සන්ටේජ්? ඊට පස්සේ මේ සිම්පල් පර්සන්ටේජ් වාක්‍ය වල ලක්ෂණ කතා කරන්න ගියාම මෙන්න මේ ලක්ෂණ කතා කරන්න ගියාම මේක කියලා දෙන්න කාරණාවක් තියෙනවා. The following adverb can be used with the simple percentage. මෙන්න මේ පහතින් දීලා තියෙන adverb අපිට භාවිතා කරන්න පුළුවන් simple percentage වල. මතක තියාගන්න always කියන්නේ නිතරම, often කියන්නේ බොහෝ විට, usually කියන්නේ සාමාන්‍යයෙන්, sometimes කියන්නේ සමහර වේලාවට, රෙයාලි කියන්නේ කලාතුරකින්, seldom කියන්නේ ඉතාමත් කලාතුරකින්, never කියන්නේ කවදාවත්ම නැහැ. හොඳට මතක තියාගන්න always කියන්නේ නිතරම, often කියන්නේ බොහෝ විට, usually කියන්නේ සාමාන්‍යයෙන්, sometimes කියන්නේ සමහර වේලාවට, රෙයාලි කියන්නේ කලාතුරකින්, seldom කියන්නේ ඉතාමත් කලාතුරකින්, never කියන්නේ කවදාවත්ම නැහැ. අයිත් පාරක් කියනවා always කියන්නේ නිතරම, often කියන්නේ බොහෝ විට, usually කියන්නේ සාමාන්‍යයෙන්, sometimes කියන්නේ සමහර වේලාවට, රෙයාලි කියන්නේ කලාතුරකින්, seldom කියන්නේ ඉතාමත් කලාතුරකින්, never කියන්නේ කවදාවත්ම නැහැ. හොඳට මතක තියාගන්න මෙන්න මේ adverb 7 simple present tense වාක්‍යයක් යොදා ගන්න පුළුවන් වුණාට ඒවා යොදාගන්නේ ප්‍රධාන ක්‍රියාපදයේ main verb එකට පෙර කියලා මතක තියාගන්න. ඒ කියන්නේ I always remember you.
අන්න මට හැම වෙලාවෙම මතක් වෙනවා පැහැදිලි කාරණාව I always go there මම හැම වෙලාවෙම එහි යනවා I always eat meat මම හැම වෙලාවෙම මස් කනවා I always read newspaper මම හැම වෙලාවෙම පොත් කියවනවා newspaper කියවනවා අන්න එහෙම හැම වෙලාවෙම දාන්නේ ප්‍රධාන ක්‍රියාපදයේ go හරි remember හරි read හරි මොකක් හරි ප්‍රධාන ක්‍රියාපදයේ පෙර තමයි දාන්නේ ඒක මෙහෙමයි I do not always remember ඒකත් ඒත් අර do not ගත්තත් ඒත් ගන්නේ ප්‍රධාන ක්‍රියාපදයේ පෙරම මේ පද හත always කියන්නේ නිතරම often කියන්නේ බොහෝ විට usually කියන්නේ සාමාන්‍ය sometimes කියන්නේ සමහර වෙලාවට rarely කියන්නේ කලාතුරකින් seldom කියන්නේ ඉතාමත් කලාතුරකින් never කියන්නේ කවදාවත් නැහැ කියන මෙන්න මේ adverb හත simple percentage වාක්‍ය නිර්මාණය කරද්දී යොදා ගන්න පුළුවන් ඒ වාක්‍ය කියද්දී කියන්න පුළුවන් ඒ කියද්දී ප්‍රධාන ක්‍රියාපදයට පෙර යොදා ගන්නවා කියලා මතක තියාගන්න ඕනේ ඕනනම් කියන්න පුළුවන් never I go there කියලා එහෙම කතා කරද්දී කොහොම කිව්වත් ලියද්දී සම්මත විදිය සුද්ධක භාෂාවේ සිස්ටම් එක තමයි ප්‍රධාන ක්‍රියාපදයට පෙර දාන කියලා පැහැදිලිද ඔයාලට මෙන්න මේ හතේ තේරුමයි ඒක යොදා ගන්න තැන පැහැදිලිද අවුලක් නැද්ද පැහැදිලිද ඒක ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාපදයට පෙර යොදා ගන්නවා කියන කතාව පැහැදිලිද පැහැදිලිද පුතා මේක පැහැදිලිද ඔව් සර්. ඔව් සර්. හරි ඊට පස්සේ දැන් ඔය කිව්වේ ප්‍රධාන ක්‍රියාපදේ always often usually නේ ඉතින් තව ටිකක් තියෙනවා තව පද ටිකක් තියෙනවා එන්නේ ඒ පද ටික යොදා ගන්න හොඳට මතක තියාගන්න මෙන්න මේ පද ටික යොදා ගන්න බලන්නකෝ හරි every morning හැම උදේම every afternoon හැමදාම 10 වලට හරි every night every evening හැමදාම හවසට every evening හැමදාම රැයට every day හැමදාම every week හැම සතියෙම every year හැම අවුරුද්දෙම every sunday හැම ඉරිදම normally සාමාන්‍යයෙන් once a week සතියකට වරක් once a month මාසකට වරක් once a year අවුරුද්දකට වරක් once in 2 weeks සති දෙකකට වරක් once in 2 months මාස දෙකකට වරක් s අවුරුද්ද දාගන්න once in 2 years අවුරුදු දෙකකට වරක් අන්න එහෙම every morning හැම උදේම every afternoon හැමදාම 10 වලට every evening හැමදාම හවසට every night හැමදාම every day හැමදාම every night හැම රෑම every day හැමදාම every week හැම සතියෙම every year හැම අවුරුද්දෙම every sunday හැම ඉරිදම normally සාමාන්‍යයෙන් once a week once a month once a year වරක් සතියකට වරක් මාසකට වරක් අවුරුද්දකට වරක් කියලා අන්න ඒ වරක් කියනවා නම් once a week once a month once a year කියලා දාන්න පුළුවන් ඊට පස්සේ සති දෙකකට වරක් අවුරුදු දෙකකට වරක් වසර දෙකකට වරක් කියනවා නම් අන්න ඒ වෙලාවට once in 2 weeks once in 2 months once in 2 years කියලා මෙන්න මේ පද ටික යොදා ගන්න පුළුවන් simple percentage වාක්‍ය නිර්මාණය කරනකොට හැබැයි මේ වාර ප්‍රධාන ක්‍රියාපදෙට පෙර නෙමෙයි දාන්නේ හරි ඒක දාන්නේ වාක්‍ය අර සාමාන්‍ය විදිහට කාලපද ස්ථාන පද වේ නම් පිටිපස්සට දාලා වාක්‍ය නිර්මාණය කරන්න කියලා මම ඔයාලට කිව්වනේ අන්න ඒ විදිහ අනුගමනය කරන්න අරහත ප්‍රධාන ක්‍රියාපදෙට පෙර දාන්නේ අර always seldom rarely කියන ටික ඒ ටික දාන්නේ අර ප්‍රධාන ක්‍රියාපදෙට පෙර මේවා දාන්නේ වාක්‍ය අවසානට I met her මට හමු වුණ හැමදාම අන්න every day හැමදාම I met her every day හරි he comes here once a week ඔහු මේ එනවා සතියකට වරක් once a week සතියකට වරක් එනවා every day you come here අන්න ඔයාට හැමදාම මෙහෙට එන්න පුළුවන් ඒ කියන්නේ කතා කරද්දි පුතා ඕනනම් every day I go there මචං every day I eat meat මචං every day I teeth my I brush my teeth කියලා කියන්න පුළුවන් පැහැදිලිද කාරණාව ඒ කියන්නේ මේ පැහැදිලිද මම කියව කාරණාව ඒ කියන්නේ මෙන්න මේ පද ටික මේ every morning හැම උදේම every afternoon හැමදාම දාවලට every night හැමදාම හවසට every night හැමදාම රැයට every day හැමදාම every week හැම සතියෙම every year හැම අවුරුද්දම every sunday හැම ඉරිදම every normally සාමාන්‍යයෙන් කියන once a week once a month once a year වරක් කියන අර්ථයයි once in 2 weeks once in 2 months once in 2 weeks සති දෙකකට වරක් මාස දෙකකට වරක් අවුරුදු දෙකකට වරක් කියන අර්ථය මේවා දාන්නේ වාක්‍යයේ පිටිපස්සෙන් කියලා පැහැදිලිද ඕනනම් කතා කරද්දී every day you come here කියලා කියන්න පුළුවන් පැහැදිලිද ඒ කියන්නේ මේ පද ටික දාන්නේ වාක්‍යයේ පිටිපස්සෙන් කියලා පැහැදිලිද මේ පද ටික යොදා ගන්න පුළුවන් simple past simple percentage එක ඒ යොදාගද්දි වාක්‍යයේ පිටිපස්සට දා ගන්නවා කියලා පැහැදිලිද වාක්‍යයේ පසුපසින් ලියනවා කියලා පැහැදිලිද සර් normally කියන එක verb එකට ඉස්සරහින් දාන්න බැයිද normally කියලා කියන්නේ නෑ බෑ normally කියන්නේ සාමාන්‍යයෙන් කියලානේ I normally met නෙමෙයි I met her normally එහෙම කියන්න පුළුවන් ඔය කතා කරද්දි නම් ඕනනම් normally I met her කියලා කියන්න පුළුවන් හැබැයි සාමාන්‍යයෙන් දාන්නේ පිටිපස්සේ පැහැදිලිද ඔව් සර් හරි වෙන තව ප්‍රශ්න තියෙනවා ඉන්නවද තේරුණාද
තේරුණාද හැමෝටම? තේරුණාද? පැහැදිලිද? Do you understand? I don't know whether do you understand? ඔයාලට තේරුණාද කියලා මම දන්නේ නැහැ. ඒකයි මේ අහන්නේ. තේරුණාද? පැහැදිලිද? Yes sir. right. එහෙමනම් පැහැදිලිව අපි යනවා ඊට පස්සේ ලක්ෂණ කතා කරන්නේ. ওই කාලපද ටික දාන එක මුලින් මතක තියාගන්න. ඊට පස්සේ හොඳට මතක තියාගන්න මේ simple percentage වාක්‍ය මුලින්ම මේකේ ඇයි මේක? ඊට පස්සේ මේ ලක්ෂණ කතා කරන් ඉන්නේ. ඒකේ මේ simple percentage වාක්‍ය නිර්මාණය කිරීමේදී definitely there must be an action verb in the simple present tense. simple percentage වාක්‍ය නිර්මාණය කරන අනිවාර්යම action verb. action verb මොනවාද සර්? දැන් අදාළ නෑ. ඒවා ගිහින් බලන අරගය. මම කියලා දුන්නේ ඒක action verb කියලා මොකක්ද කියලා පැහැදිලි කරලා ආවම මට කියලා දෙන්න දෙයක් නෑ. හේතුව දන්නවනේ action verb එකක් යන do කේ શબ્දේ තියෙන එක. අන්න come go run have think feel like වගේ මෙන්න මේවා තමයි action verb. simple present tense වාක්‍ය නිර්මාණය කිරීමේදී අනිවාර්යයෙන්ම භාවිත කරන action verb. ඒ කියන්නේ do not use am is with the simple present tense. භාවිත කරන්න එපා. භාවිත කරන්න එපා. do not use am is with the simple present tense. simple present tense එක කවදාවත් am is භාවිත කරන්න එපා කියලා මතක තියාගන්න ඕනේ. පැහැදිලිද කාරණාව? එතකොට අනිවාර්යයෙන්ම action verb එක භාවිත කරන්න ඕනේ simple present tense වාක්‍ය නිර්මාණය කරනවා. අනිත් එක තමයි do not use am is with the simple present tense. simple present tense එක do not am is ගෑවෙන්නවත් අදාළම නැහැ. හරිද? ඊට පස්සේ අපි යනවා simple present tense divide as singular plural. ඔන්න හොඳම කතාව. ඊට පස්සේ කියනවා කතාව simple present tense වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. ඒකයි කාරණාව. බලන්න ඒක පැහැදිලි කරන විදිය. remember I work. හරි මතක තියාගන්න I work උනාට but he works වෙනවා. අයි එහෙම I work කරලා he works උනේ. හේතුව තමයි ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. they teach වෙලා but නමුත් my sister teach. yes දාලා. අයි එහෙම උනේ. හේතුව තමයි simple present tense වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. ක්‍රියාව කරන්න plural නම් බහුවචන නම් ක්‍රියාපදයේ base form එකෙන් තැබිය යුතු අතර ක්‍රියාව කරන්න ඒක වචන නම් ක්‍රියාපදයේ වෙනස් කර යුතුයි. දැන් subject එක ඒක වචන මොනවාද? subject එක බහුවචන. I එක්ක work තියලා තිබේ කියලා දැන් පැහැදිලිනේ. I කියන්නේ ඉංග්‍රීසි භාෂාවට අනුව බහුවචනයි. ඊයින් බලන්න subject එක ආකාර දෙකකට බෙදුවා. ඒකේ තියෙනවා පැහැදිලි කරලා. හරි එතකොට I work but නමුත් he ගන්න he තියෙන singular පැත්තෙන්. එතකොට he works. අන්න එහෙම simple present tense වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා කියලා මුලින්ම පැහැදිලි කරගන්න ඕන. subject එක true if subject is plural we have to use verb base form. අන්න ඒ කියන්නේ subject එක true බහුවචන නම් අපට සිද්ධ වෙනවා භාවිත කරන්න ක්‍රියාපදයේ base form එක. එහෙන් භාවිත කරන්නේ හේතුව තමයි simple present tense වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. ක්‍රියාව කරන්න බහුවචන නම් ක්‍රියාපදයේ base form එකෙන් තැබිය යුතු කියලා නීතියක් තියෙනවා. ඒක නිසා තමයි I එක්ක I go to work every day කියලා කියන්නේ. I එක go ගන්න හේතුව I කියන්නේ plural subject එක. ඉංග්‍රීසි භාෂාවට අනුව according to English language. We do homework once a week. අන්න අපි අපේ ගෙදර වැඩ කරනවා. We do homework. අපි ගෙදර වැඩ කරනවා. once a week. සතියකට වරක් ගෙදර වැඩ කරනවා. අන්න එහෙනම් we කියන්නේ බහුවචන. හැබැයි subject නැත්තම් true if subject is singular add in s es is end of the verb base form. ඒ කියන්නේ ක්‍රියාපදයේ ඒ කියන්නේ subject එක true if subject is singular true singular නම් ක්‍රියාව කරන්න singular නම් අපට සිද්ධ වෙනවා ක්‍රියාව ඒකවචන කරන්න ඒකවචන කරද්දී s අකුරක් es is දානවා end of the verb. බලන්න she studies English every day. අය හැමදාම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා සාමාන්‍යයෙන්. Nimal goes to school every day. Nimal සාමාන්‍යයෙන් ඉස්කෝල. දැන් ඔයාලට පැහැදිලිද? මෙතන studies කියලා is ඇවිල්ලා මෙතන es ඇවිල්ලා. දැන් ඒ දාද්දි s අකුර දාලා වෙනස් කරනවා කියලා අපි සරල කතාව මතක තියාගන්න. s අකුර දාලා ක්‍රියාපදේ ඒක වචන කරාට අපට ඕන විදිහට කරන්න බෑ කියලා ආයෙමත් කතාවක් කියනවා. පැහැදිලිද කාරණා? ඒ කියන්නේ දැන් අපි අර විදි කිව්වේ id දාලා ක්‍රියාපදයක් past එකයි past participle නිර්මාණය කරගත්තත් අපට ඕන විදිහට දැම්මද? බෑනේ. ඒක සාමාන්‍ය id දාලා ඒ නීති ටිකක් දුන්නානේ. ඒ වගේමයි ක්‍රියාව කරන්න ඒක වචන නම් ක්‍රියාපදයේ ඒක වචන කරන්න සාමාන්‍යයෙන් s දානවා උනාට ඉංග්‍රීසි භාෂාවේ. s එක දාද්දිත් අපට ඕන සෙල්ලම් දාන්න බෑ කියලා. මෙන්න මේ බලන්න c studies කියලා මෙතන is දාලා මෙතන නිමල් goes කියලා es දාලා. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන
අපට ඕන ඕන විදියට දාන්න බෑ. එයා දෙනවා නීති එන්නේ නීති පාඩම් කරගන්න ඕන. මොනවාද ඒ නීති? නීති තමයි මේ ටික. හරි බලා ගන්න. මෙන්න මේ නීති ටික පාඩම් කරගන්නම ඕන. ඇයි එහෙම මේවා පාඩම් කරගන්නේ? ඇයි ඒක වචන බහුව වචන ભેදයක් තියෙනවා. ක්‍රියාව කරන ඒක වචන ක්‍රියාපදේ වෙනස් කරන්න ඕනේ. මේ වෙනස් කරද්දී තමයි මේ නීති ටික දාන්නේ. බලන්න කාරණාව general method is adding s sound to end of the verb. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමවේදය. දැන් ඔයා දන්න ක්‍රමවේදය සාමාන්‍ය ක්‍රමවේදය s අකුරක් දාන එක. run runs වෙනවා. eat eats වෙනවා. write writes වෙනවා. අනේ s අකුරක් දානවා සාමාන්‍ය ක්‍රමවේදය. නමුත් if having sh ch ss ox sh ch ss ox වලින් අවසන් වෙනවා නම් ක්‍රියාපදයක් end of the verb we have to add es end of the verb creating singular form. මොකටද දාන්නේ? ක්‍රියාපදයක් sh ch ss ox වලින් අවසන් වෙනවා නම් ක්‍රියාපදේ ඒක වචන කරන් s එකක් නෙමෙයි දාන්නේ es දාන්නේ. ඇයි එහෙම දාන්නේ? දාන්න හේතුව සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුව වචන ભેදයක් තියෙනවා. ක්‍රියාව කරන්න බේස් ෆෝම් එකෙන් ලැබුවට ක්‍රියාව කරන්න ඒක වචන නම් ක්‍රියාපදේ වෙනස් කරද්දී ඒ වෙනස් කරද්දී සාමාන්‍ය ක්‍රමයේදී s දානවා. sh ch ox වලින් අවසන් වෙනනම් es දානවා කියලා පැහැදිලි කර යුතුමයි. එහෙම පැහැදිලි කරගත යුතුමයි. අනිවාර්යයෙන්ම මේ යාළුවොත් එක්ක කතා හදා ගන්න ඕනේ. බලන්න discuss is discusses is අකුර es දැම්මේ. ඇයි දැම්මේ මේ තියෙන sh වලින් අවසන් වෙනනම් es දානවා කියලා. wash washes catch and catches හරිද go goes අයි go goes දැන් තිබ්බනේ do does අයි එහෙම do does වෙන්නේ do කියන්නේ ඕ අකුරෙන් අවසන් ඒකයි does කියලා හන්නේ අයි ඕ අකුරෙන් අවසන් වෙනා නම් does දානවා දැන් මෙතන go goes mix mixes x අකුරෙන් අවසන් වෙනා නම් es දානවා අන්න එහෙම sh ch ox වලින් අවසන් වෙනා නම් es දානවා කියලා පැහැදිලි කරගන්න ඕන දෙවෙනි කාරණාව විදිහට තුන්වෙනි නීතිය විදිහට යාලා කියනවා a verb ending a y letter if there is before y letter a consonant letter remove y letter and added to ies ඒ කියන්නේ ඕක පැහැදිලි නැත්නම් ක්‍රියාපදයක් ඒක වචනක දැන් ක්‍රියාව කරන ඒක වචන ක්‍රියාපදේ වෙනස් කරන්න ඕනේ පුතා ඒ වෙනස් කරද්දී අපට හම්බ වෙන ක්‍රියාපදයේ අවසන් වන්නේ y අකුරෙන් නම් ක්‍රියාපදයේ අවසන් අකුර y අකුරෙන් නම් අවසන් වෙන්නේ ඒ y අකුර ඉවත් කළා y අකුර පෙර තියෙන්නේ consonant letter එක ගන්න consonant letter එක ගන්න y අකුර ඉවත් කළා is දාන්න ඕනේ. ඒකයි මේ plies තුනේ. අයි y අකුර ඉවත් කරලා මේ තියෙන consonant letter එකක් තියෙනවා නම් ඒක වචන කරද්දී y අකුර ඉවත් කළා is දාන්න ඕනි කියලා. එයාලා නීතියක් හදාගෙන තියෙනවා. ඒක තමයි කාරණේ. දැන් ඔයාවක දන්නේ නැත්නම් අන්න අදින් පස්සේ ඉගෙන ගන්න. අයි එහෙම දැම්මේ ඒක වචන බහුව වචන ભેදයක් තියෙනවා. ක්‍රියාව කරන ඒක වචන නම් ක්‍රියාපදේ වෙනස් කරන්න ඕනේ. වෙනස් කරද්දී y අකුරෙන් අවසන් වෙනවා නම් ක්‍රියාපදයක් y අකුර පෙර තියෙන්නේ consonant letter එක ගන්න y ඉවත් කළා is දාන්න ඕනක පැහැදිලි කරගන්නම ඕනේ. try tries studies අන්න ඒක වචන කර මේ ඒක වචන ස්වරූපය හදන්න තියෙනවා මේක තමයි බේස් ෆෝම් එක ඒක වචන ස්වරූපය ඊට පස්සේ තියෙනවා but if there is before y letter a vowel letter do not anything to add in s ඒ කියන්නේ y අකුරට පෙර තියෙන්නේ consonant එකක් නම් y අකුර ඉවත් කරලා is දැම්මට අපි y අකුරට පෙර vowel එකක් නම් මුකුත් නැකර s දාන්න ඕන කියලා පැහැදිලි කරගන්න ඕනේ මොනවාට පැහැදිලිද simple present tense වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා ක්‍රියාව කරන්න බහුවචන නම් කර්තෘ බහුවචන නම් ක්‍රියාපදයේ බේස් ෆෝම් එකේ තියෙන අතර ක්‍රියාව කරන ඒක වචන ක්‍රියාපදයේ වෙනස් කරන්න ඕනේ වෙනස් කරද්දී සාමාන්‍ය විදිහට s දානවා sh ch ox වලින් අවසන් වෙන es දානවා y අකුරේ පෙර තියෙන vowel එකක් නම් y අකුර ඉවත් කළා es දානවා y අකුරේ පෙර තියෙන්නේ consonant letter එක ගන්න y අකුර ඉවත් කළා is දානවා y අකුරේ පෙර තියෙන vowel එකක් නම් මුකුත් නොකර හැදෙලිද තේරුණාද පැහැදිලි වුණා සර්. පැහැදිලි වුණා සර්. හරි ඒක පැහැදිලි නම් දැන් ඉගෙන ගන්න ඕන කොහොමද දන්න ටෙන්ස් එක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ මොකක්ද හරි ඇයි මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරන සිංහල භාෂාව අනුව කරනවා කියලා පිට වේ නම් අන්න ඒ වෙලාවට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ගන්නවා ඒකේ ලක්ෂණ කතා හරියට අර කාලපත්‍රිකේ මතක තියාගන්න හරි කාලපත්‍රිකේ මතක තියාගන්න අර ක්‍රියාපද ප්‍රධාන ක්‍රියාපදේ ප්‍රධාන අර always කියන පද ටික වෙනම පාඩම් කරගන්න ඊට පස්සේ every day every sunday කියන ටික වෙනම පාඩම් කරලා ඒවා වාක්‍ය පිටිපස්සට දාන එක මතක තියාගන්න ඊට පස්සේ අනිවාර්යෙන් action verb එකක් භාවිත කරන්න ඕන කියලා මතක තියාගන්න am is වල සම්බන්ධතාවයකුත් මතක තියාගන්න අනිත් එක තමයි
ඉංග්‍රීසි භාෂාවේ සිම්පල් ප්‍රසන්ටස් වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒකවචන බහුවචන භේදයක් තියෙනවා. ක්‍රියාව කරන බහුවචන ක්‍රියාපදේ වෙනස් කරනකොට බේස් ෆෝම් එකේ තිබිය යුතුයි. ක්‍රියාව කරන ඒකවචන නම් ක්‍රියාපදේ වෙනස් කරන්න ඕනේ. වෙනස් කරද්දී සාමාන්‍ය විදිහට s දානවා. SSCH OX වලින් අවසන් es දානවා. y අකුරෙන් අවසන් වෙලා ක්‍රියාපදයක් y අකුරට පෙර තියෙන්නේ කොන්සනන්ට් ලෙටර් එක ගන්නවා. y ඉවත් කරලා is දානවා. y අකුරට පෙර වවල් යන්න මුකුත් නොකර s දානවා කියලා පැහැදිලි කරගන්න ඕනේ. ඕක පැහැදිලි නම් තමයි ඉස්සරහට යන්නේ. පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න එච්චර වැදගත් නෙවෙයි. පැහැදිලිය දැන් පැහැදිලි කියලා කිව්වනේ පැහැදිලි නැති කෙනෙක් ඉන්නවද මොනවා හරි තේරෙන්නේ නැහැ සර් මට නම් කියලා එහෙම කතාවක් තියෙනවා නම් කියන්නේ නැත්තම් මෙතනින් ගිහිල්ලා අපරාධේ සිස්මා මට තේරෙනවා ඔබට තේරෙනවද කියලා යාළුවෙන් අහනවා නම් ඒක මේ ක්ලාස් එකට එන්න එපා එහෙම හරි ඒක එහෙම ඇවිල්ලා තේරුම් ගන්න හේතුව මම කියලා දෙනවා දෙමළ වගේ න ะ ආයෙ කියනවා වැඩ කරලා වැඩ කොට දාන කියන මානසිකතාවද ඉංග්‍රීසි භාෂාව හදාගන්න කියන කතාවෙන් එනවනම් ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් එහෙම නැතුව මෙලෝ රහක් නැහැ අර එන්නම් වාලේ එන්න එහෙම කතාවකින් නම් එන්නේ යූ කාන්ව තමයි තව අවුරුදු 50 ගියාත් ඔහොම තමයි if you want learn English you must work very hard හරි then you will be able to speak English එතකොට ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් මේක ඇති දෙයක් නෑ හරි ඉංග්‍රීසි භාෂාව ඇති දෙයක් නෑ ඇත්තටම ඇති දෙයක් නෑ අමාරුයි කියලා හිතලා දින අමාරුයි කියලා හිතපු ගමන් තේරෙන්නේ අමාරුයි කියලා හිතන්න එපා අමාරුයි කියලා හිතපුව මන් තේරෙන්නේ නැහැ පුතා ඒක තමයි විදිහ ඒක තමයි ඉංග්‍රීසි භාෂාව හැටි ඔය අමාරුයිද පට්ට ලේසි අවබෝධයෙන් බලන්න විතරයි තියෙන්නේ ඊට පස්සේ යනවා ටෙන්සස් හදාගන්න ඊට පස්සේ යනවා අපි මේකේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල පොසිටිව් ෆෝම් එක පොසිටිව් ක්වෙස්චන් ෆෝම් එක නෙගටිව් ෆෝම් එක නෙගටිව් ක්වෙස්චන් ෆෝම් එක හතරක් තියෙනවා අන්න ඒ හතර කතා කරන්නයි යන්නේ මෙහෙමයි කාරණාව හොඳට බලා ගන්න මම දැන් කිව්වනේ ඒක වචන බහුවචන භේදයක් තියෙනවා කියලා පුතා ඒක වචන බහුවචන භේදයක් තියෙනවා නම් ආයි මොකක්වත් කරන්න දෙයක් නැහැ ඒක පැහැදිලි නම් he goes to අය එතන es දැම්මේ දන්නවා සිම්පල් ප්‍රසන්ට් වාක්‍ය නිර්මාණය කිරීමේ ඒක වචන බහුවචන භේදයක් තියෙනවා ක්‍රියාව කරන ඒක වචන ක්‍රියාපදේ වෙනස් කරන්න ඕනේ ඉතින් ඕවා කරන අවසන් es දානකොට මේ පැහැදිලියි මම කියලා දුන්නේ ඕක තමයි මේ තියෙන්නේ he goes to work every day ඔය හැමදාම වටන ලියන්න පළවෙනි තේරුම ඕනෑ වාක්‍යයක් ගත්තාම පොසිටිව් ෆෝම් එක පොසිටිව් ක්වෙස්චන් ෆෝම් එක නෙගටිව් ෆෝම් එක නෙගටිව් ක්වෙස්චන් ෆෝම් එක හතරටම යොදනවා ඒකේ පොසිටිව් ෆෝම් එක ලියන්න සාමාන්‍යයෙන් කරනවා පුරුද්දක් වශයෙන් කරනවා ලියන්න ඔයා සාමාන්‍යයෙන් කරනවා අර්ථය මොකද්ද සාමාන්‍යයෙන් කරනවා he goes to work every day ලියන්න පළවෙනි තේරුම ඔව් හැමදාම වැඩට යනවා හරි she swept the room ඒ සාමාන්‍යයෙන් කාමරය අතු ගන්නවා හැමදාම ඕන every day කියලා දාගන්න කාලපදයක් වුණත් දාගන්න නැත්නම් කියන්න බෑ she always swept the room අන්න she හැම වෙලාවෙම ඇගේ කාමරය අතු ගන්නවා room කියලා කියන්න පුළුවන් ඒක අදාළ නැහැ කියන විදිය අදාළ නැහැ කියන විදිය අවබෝධ කරගන්න සමීර ඩ්‍රයිවර්ස් එකයි එස් අවරක් දැන් මේ දන්නවා සමීර කියන්නේ ඒක වචනය නම් සිම්පල් ප්‍රසන්ට් වාක්‍යයක් නම් ක්‍රියාව වෙනස් කරන්නම ඕන අනිවාර්යයෙන්. එහෙම වෙනස් කරන්න බැරි නම් ඒක ඔයාලට නිකන් අමාරුයි වගේ නම් කරන්න දෙන්න වෙනස් කරනම් වෙනවා. ඒක ඉගෙන ගන්න තාක්කල් ඉංග්‍රීසි බෑ. ඒක ඉගෙන ගත්ත දවසේ අර මුලුවා ඉංග්‍රීසි. ඒ තමයි කාරණේ. ඒ තමයි තියෙන විශේෂත්වය. ඒ කියන්නේ තමන් මේක ඉගෙන ගන්න නැති තාක්කල් ඉංග්‍රීසි බෑ. මේක අවබෝධ වුණ දවසේ ඉංග්‍රීසි පුළුවන්. සමීර ඩ්‍රයිවර්ස් එක ඒක නිසා තමයි කියන්නේ තේරෙන්නේ නැත්නම් අහන්න තේරෙන්නේ නැති දේවල් කියලා දෙන්නේ ඇවිත් ඉන්නේ. ඒකනේ මේ පන්තියක් දාලා කරන්නේ. ඒකනේ ඔයාලා පැය දෙක ඇවිල්ලා අහන් ඉන්නේ. ඒක නිසා තමයි ආයෙ ආයෙ කියන්නේ. ඔයාලා ඉන්න ඉගෙන ගන්න මම එන්නේ උගන්වන්න. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අහලා විසඳාගෙන යන්න. තේරෙනවා නම් වැඩේ සුපිරියටම අවබෝධයෙන් අහන්න වෙන වැඩ නම් කරන්න එපා. කරපු ගමන් තේරෙන්නේ. ඒක තමයි කාරණේ. අනවශ්‍ය දේවල් හිතන්නත් එපා. සමීර ඩ්‍රයිවර්ස් එක සමීර කාර්යයක් පදවනවා. he eats pork every day. අන්න ඔහු සාමාන්‍යයෙන් උරුමස් කනවා. හැමදාම උරුමස් කනවා. the girl criticizes me. ගෑල්ලයි මම විවේචනය කරනවා. මට කියන්න they build house කියන්නේ මොකද්ද තේරුම? කොහොමද අපි ගන්නෙ පුතා? ඔවුන් නිවසක් හදනවා. very good නියමයි. ඔවුන් නිවසක් හදනවා ක්‍රියාව කරන බහුවචන නම් ක්‍රියාපදේ වෙනස් කරනද බේස් ෆෝම් එකකින් තමයි. අන්න ඔහු නිවසක් සාමාන්‍යයෙන් හදනවා. you smoke cigarette. ඔයා දුම් බොනවා. ඒ ක්‍රියාව කරන බහුවචන. ඒතර ක්‍රියාපදේ වෙනස් කරන්නේ නැහැ. the employees support you. මේකේ තේරුම කියන්න පුළුවන් නම්. the employees support you. employees කියන්නේ සේවකයෝ. සේවකයෝ ඔයාට සේවකයාට සහයෝගය දෙනවා. මේ ඉංග්‍රීසි භාෂාවේ ටෙන්ස් එක ඉගෙන ගන්න කියන්නේ මෙහෙමයි. හිතේ තියෙන එකක් ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ, කියන්න පුළුවන් වෙන්නත් ඕනේ, පොතේ තියෙන එක හිතට අරන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද කාරණාව? ඒකෙන් ටෙන්ස් එක දැන් මේක දැක්ක ගමන් ඔයාට the employees support you ක්‍රියාව කරන බහුවචන නිසා ක්‍රියාපදේ වෙනස් කරලා නැහැ. මේක කියන්නේ සාමාන්‍ය කරන පුරුද්දක් වශයෙන්. එහෙම නැත්තම් කරනවා. අන්න සේවකයාට සාමාන්‍ය සහයෝගය දෙනවා. the teacher advice you ගුරුවරයාට උපදෙස් දෙනවා. මට කියන්න they live in ගම්පහ කියන්නේ මොකක්ද? they live in ගම්පහ.
උන් ගම්පහ ජීවත් වෙනවා. ඔවුන් ඔවුන් ගම්පහ ගම්පහ ජීවත් ජීවත් වෙනවා. very good වෙනවා. නියම. දැන් ඔයාලට පැහැදිලිද? පොසිටිව් ෆෝම් එක හදාගද්දී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. ක්‍රියාව කරන ඒක වචන නම් ක්‍රියාපදේ වෙනස් කරන අතර ක්‍රියාව කරන බහුවචන නම් ක්‍රියාපදේ බේස් ෆෝම් එකෙන් තියන්න ඕන කියලා පැහැදිලිද? ඒක පැහැදිලිද? පැහැදිලිද ඒක? පැහැදිලිද පුතා වැඩේ? ඔව් සර් පැහැදිලි. ඔව් ඊට පස්සේ ආයිමත් කියන්න මට මේකෙන් කියන්නේ සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරන සිංහල භාෂාවෙන් කිව්වොත් කරනවා කියලා අර්ථ වෙනවා කියලා ඒක පැහැදිලිද? අර්ථ ගන්න පැහැදිලි ඔව් සර්. සර්. හරි ඊට පස්සේ මතක තියාගන්න අර කාලපද ටිකම දාන විදිහේම අර අවබෝධ කරගන්න. එහෙම අවබෝධය තියාගත්තා නම් හරි. මම කරන්නේ මේ වාක්‍ය මේ තව ඕන තරම් වාක්‍ය හදන්න පුළුවන්. මම බත් කරනවා මම උගන්වනවා. මගේ සහෝදරයා පාසල් යනවා බල්ලා නිදා ගන්න ඕන එකක් කියන්න පුළුවන්. මට මේ සේරම තියෙන වාක්‍ය රට දාලා කියලා දෙන්න බෑ. මම වාක්‍ය 10ක් කරන් ඒක මේකයි සිස්ටම් එක කියලා පැහැදිලි කරලා දෙනවා. හරි එතනින් පස්සේ හදාගන්නේ කොහොමද? එහෙම නැතු ඔයාගේ සර් ඇවිල්ලා කියලා දුන්නත් කියලා දෙන්නේ ඕක තමයි. එයාත් වාක්‍ය 5ක් 6ක් කරන් ඕක පොඩ්ඩක් පැහැදිලි කරලා පොඩ්ඩක් ආතල්ලෙක් පුදිලා කියලා දීලා යයි. ඊට පස්සේ කියයි පුතා ඔය විදිහට හදාගන්න කියලා. දැන් පැහැදිලි කාරණා දැන් ඒක තමයි මාත් කරන්නේ. මාත් කරන්නේ ඔයාට මේක කියලා දීලා මේක තමයි සිස්ටම් එක. ක්‍රියාව කරන ඒක උචිනවා මේකයි ක්‍රියාව කරන බහුවචන මේකයි කියලා ඔයාට කියලා දෙන්න. ඒ කියලා දුන්න මොයා එක අවබෝධ වෙන එතනින් යාට හදා ගන්නවා. ඒතර පොසිටිව් ෆෝම් එකේ ඒක වචන බහුවචන ભેදේ පැහැදිලිව පේන්න දිනවා. ඒකේ ඒක වචන නම් s අකුරක් දාලා es දාලා is දාලා වෙනස් කරලා ලියන්න. බහුවචන නම් මුකුත් නොකර බේස් ෆෝම් එකකින් තියන්න. මේකේ අර්ථය තමයි සාමාන්‍ය කර පුරුද්දක් වශයෙන් කරන කරනවා. ඔය පොසිටිව් ෆෝම් එකනේ ඊට පස්සේ අපි හදා ගන්න පොසිටිව් ක්වෙස්චන් ෆෝම් එක. පොසිටිව් ක්වෙස්චන් ෆෝම් එක හදා ගන්න ගියාම ඒකේ කතාවක් තියෙනවා හොඳට අවබෝධයෙන් අහගෙන පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. හරිද? පොසිටිව් ෆෝම් එකේ අර්ථය පොසිටිව් ක්වෙස්චන් ෆෝම් එකේ අර්ථය ලියන්න. දැන් අරකේ කරනවානේ මේකේ කරන වාද කරන වාද කියලා ප්‍රශ්නයක් හදා ගන්න. කරන වාද කන වාද බොන වාද දුවන වාද පාඩම් කරනවා දත් මදින වාද වැඩට යන වාද ඒ කරන වාද කියලා ප්‍රශ්නය හදා ගන්න ඕනලාට පොසිටිව් ක්වෙස්චන් ෆෝම් ඒකේ මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍ය විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ සිංගියුලර් ප්ලූරල් ભેදයක් තියෙනවානේ මේකේ. සිංගල් ප්ලූරල් ભેදයක් තියෙද්දි හොඳට මතක තියාගන්න ප්‍රශ්නයක් හදාගද්දී ඒක වචනේවත් එක්ක ගන්නේ ඩස්. බහුවචනේවත් එක්ක ගන්නේ ඩු. ඒක මතක තියාගන්න මුලින්ම පැහැදිලි කරගන්නකො. ඒතකොට කොහොමද ඩස් ගන්නේ කොහොමද ඩු ගන්නේ? ඒකනේ දැන් ඊළඟ අවුල. හොඳට මතක තියාගන්න. දැන් අපි පොසිටිව් ෆෝම් එක හදාගද්දී ඒක වචනයක is දාලා වෙනස් කරන්නේ පුතා. අයි වෙනස් කරේ ක්‍රියාව කරන ඒක වචන නම් ක්‍රියාපදේ වෙනස් කළ යුතු කියලා කිව්වනේ. ඒක නිසානේ she studies English කියලා කිව්වේ. මෙතන ඒ අකුර මේ es is දාලා අපි ක්‍රියාපදේ වෙනස් කරානේ. හැම වෙලාවෙම s අකුරක් හරි es හරි is දාලා වෙනස් කරනවානේ. ක්‍රියාව කරන ඒක වචන නම්. අන්න ඒ දාන s හරි es හරි is හරි දානානේ පුතා. අන්න ඒකේ තියෙනවා does කියන શબ્දේ. මොකද්ද තියෙන්නේ does කියන එකනේ ගන්නවා කිව්වම. මොකද තියෙන්නේ does කියන එක? does කියන එක පෙන්නනවා අර s es is වල. හොඳට මතක තියා. ඒක තියෙන්නේ අපේ හිතේ. ඒක පොතේ පේන්නේ නැහැ. අපි හිතේ තියෙන අපි ඉගෙනගෙන යන්න ඕනේ ඕකයි. SES IES වල තියෙන does කියන શબ્දේ. ප්‍රශ්නයක් හදා ගන්න ඕන නම් පුතා අන්න ඒ SES IES වල තියෙන does කියන පදය ගලවලා මෙන්න මේ බලන්නකෝ SES දැන් she studies English සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවානේ. ඉගෙන ගන්නවාද කියලා හදා ගන්න ඕන නම් මෙන්න මේ අර IES දාලා y අකුරෙන් අවසන් කරන y අකුරේ පෙර තියෙන්නේ කොන්සනට් එක ගන්න y අකුර ඉවත් කළා IES දානවා කිව්වනේ. ඒ නීතියනේ මේ තියෙන්නේ. ඒක පැහැදිලිනේ. අන්න ඒ IES වල තියෙන does කියන શબ્දය. ඩස්නේ ගන්නකෝ ඒක වචනේ. ඒ ඩස් කියන පදය මුලට ගෙල්ලා වාක්‍ය නිර්මාණය කිරීම තමයි ප්‍රශ්නේ හදනවා කියලා කියන්නේ. බලන්න එතකොට does she එතකොට මෙතන මොකක්ද දෙන්නේ ක්‍රියාපදේ ආයිමත් ඒක වචන කරන්න ඕනේ නෑ. හේතුව මේ IES වල තියෙන does කියන මේ ඒක වචන කියන සාරය අපි does විදිහට ගන්නවා. ඒ ගත්තාම ආයිමත් මෙතන ක්‍රියාපදේ ඒක වචන කරන්න ඕනේ නෑ. හේතුව මෙතනින් ඒක වචනය කියලා පෙන්නනවා. එතකොට මෙතන ක්‍රියාපදේ බේස් ෆෝම් එකකින් තියන්න ඕනේ. එතකොට does she study English? නෑ ඉංග්‍රීසි ඉගෙන ගන්න වාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිද? බලන්න බහුවචන එක. බහුවචන ප්ලූරල් වල you have money නේ. ඔයාලට සල්ලි තියෙනවනේ සාමාන්‍යයෙන්. එතකොට පුතා හොඳට මතක තියාගන්න you have money කිව්ව මේකේ පෙන්වන්නේ නෑනේ අර මේකේ නම් අවුලක් නෑ. s හරි es හරි is හරි පෙන්වනවනේ වැඩි. එතකොට ඒකනේ does විදිහට ගන්න අපි. හැබැයි මේකේ පෙන්නනවද? මේකේ පෙන්වන්නේ නෑ. මේක තියෙන හිතේ අපි. අන්න ඒ හිතේ තියෙන එක පොතේ ලියව දවසට තමයි ප්‍රශ්නිය හදින්නේ. පැහැදිලි කාරණාව. හිතේ තියෙන හැමදේම පොතේ ලියන්න යන්න එපා. ඒතර ප්‍රශ්න නිර්මාණය වෙනවා. හිතේ තියෙනවා හිතේම තියෙන්න දෙන්න. දැන් මෙතන එහෙම බෑ. මෙතන මේ හිතේ තියෙන එක පොතේ ලියුවම තමයි ප්‍රශ්නය දෙන්නේ. ඒක තමයි අවුල. ඒ හිතේ තියෙන එක පොතේ ලියා ගන්න පුළුවන් වෙන තාක්කල් ඉංග්‍රීසි බෑ. බැරි තාක්කල් බෑ. පුළුවන් වුණ දවසට පුළුවන්. ඒක තමයි කාරණා. ඒක නිසා හොඳට අවබෝධයෙන් අහගෙන ඉන්න. එතකොට මේක
අර මේ මොකද්ද මේ රෙගියුලර් verb යන්නේ ඉරගියුලර් verb යන්නේ කටපාඩම් කරන යන්නේ. ඒකේ තියෙනවා මේ බලන්න have නේ ක්‍රියාපද you have money නේ. මෙන්න මේ have කියන verb එකේ හැම action අය action verb එකක් නේ ගන්නවා කිව්වුදා අපි. simple present tense වාක්‍ය නිර්මාණය කරන්න. ඒකේ හැම ක්‍රියාපදයකම action verb මොකද්ද මන් තියෙනවා do කියන શબ્දේ තියෙනවා. do ඒක තියෙන්නේ මොකේද? ඒක තියෙන්නේ අපේ හිතේ. අන්න හිතේ තියෙන එක පොතේ ලියව දවසට බලන්න you have money do you have money. එතකොට ගන්නෙ මොකද්ද? බහුවචන එක do ගන්නේ. do you have money. වාට සල්ලි තියෙන. එතකොට මෙතන ක්‍රියාපදේ ඒක ඉදීමයි. අපි හිතේ තියෙන නිලිවි. හැබැයි මෙතන S අකුර තමයි ගන්නෙ. මෙන්න මේ SES IES වලින් does කියන શબ્දය තමයි ගන්නෙ. ඒ ගත්තාම මෙතනයි ඒක වචන බහුවචන කරන්න මේක ඒක වචන ස්වරූපයෙන් ලියන්න ඕනේ. හේතුව does වලින් ඒක වචන කියලා පෙන්නනවාලු ඉංග්‍රීසි භාෂාවට අනුව. ඒකරුන්ට ඉංග්‍රීසි ලැන්ග්වේජ් හේතුව මම කියපුව නේ මට මේවා සර් කියලා දුන්නා මම ඔයාලට කියලා දෙන්නේ හේතුව තමයි සුද්දා ගන්නෙ does මම ගන්නෙ does මගේ සර් උත් ගන්නෙ doesම තමයි මම කියන්නේ ඔයාටත් ඒක වචනේ කර SES IES වලින් does ගන්න මුලට ප්‍රශ්නයක් හදාගන්න ඕනේ බහුවචන එකක නම් මොකක්වත් නෙමෙයි do ගන්න පැහැදිලිද පුතා අර SES IES වලින් does ගන්නවා කියලා මුලට ප්‍රශ්නයක් හදාගන්න කරනවාද කියලා පැහැදිලිද හැදිලි නැද්ද? හැදිලි නැද්ද පුතා වැඩේ? තේරුණා නැද්ද? තේරුණා සර්. තේරුණා නම් බලන්න දැන් තව එකක් තියෙනවා හොඳ කතාවක් බලන්න. දැන් කෑම කනවටත් කෑම ගන්නවා තේ බොනවා කියන්නත් have verb එක ගන්නවා. හරි කෑම ගන්නවා තේ බොනවා කියන්නත් have verb එක ගන්නවා. අන්න ඒකේ කෑම ගන්නවා තේ බොනවා කියන්නත් මේ have verb එක ගන්නවා බලන්න එතකොට ඇය කෑම ගන්නවා කිව්වොත් එම she has lunch ඇය දවල් ආහාරය ගන්නවා උදේට බලා ගන්න කෑම කනකොටත් have කියන verb එක ගන්නවා eat කෙනෙක් විතරක් නෙමෙයි එතකොට she have lunch නේ එතකොට ඇය කෑම ගන්නවාද කියලා ප්‍රශ්නේ හදා ගන්න කොහොමද පුතා මට කියන්න පුළුවන් නම් මෙන්න මේ has කියන එකේ මෙන්න මේ s අකුරේ තියෙන does කියන શબ્දේ අන්න ඒ does කියන එක අපි ගල්ලා ගන්න ඉස්සරහට does she එතකොට මෙතන වෙන්නේ මෙතන does කියන શબ્දේ මෙතනින් does කියන શબ્දය යනවනේ s අකුර එතකොට මෙතන ක්‍රියාපදේ base form එක එනවා does she have lunch ඇයි දවල් ආහාරය ගන්නවාද කියලා ප්‍රශ්නයක් දෙනවා හරිද ඊට පස්සේ ඔය have verb එක ඔය have verb එක පොඩි අවුලක් තියෙන ඒක තමයි ඔය කියලා දුන්නේ ඊට පස්සේ do කියන verb එක ගන්නකෝ you උතර බලා ගන්න කියන කාරණාව you do your homework. ඔයා ගෙදරට කරනවනේ සාමාන්‍යයෙන්. කරනවාද කියලා අහන්න ඕන නම් කෙනෙක්. ඔයා ගෙදරට කරනවාද මචං කියලා යාළුවෙන් අහන්න ඕන නම් ඒ වෙලාවට මොකද්ද කරන්නේ? මේක දැන් මේ do එකේ පෙන්නන්නේ නෑනේ පුතා. ඒ ක්‍රියාව කරන බහුවචන ක්‍රියාපදේ බේස් ෆෝම් එකේ තියුවාම. හොඳට පැහැදිලි කරගන්න. මෙන්න මේ do එක ඇතුලේ තියෙන තව do එකක්. ඒක තියෙන්නේ අපේ කොහෙද? ඒක තියෙන්නේ හිතේ. අන්න ඒ do එක මුලට අරන් ලිව්වම තමයි ප්‍රශ්නය දෙන්නේ. do you ඊට පස්සේ මෙතනත් තව do එකක්. අයි මේ do එක මොකද්ද? මේ do එකට තියෙන do එක කරනවා කියන do එක. මේක helping එක. මෙන්න මේක තමයි මම කිව්වේ helping එකක් විදිහට යොදා ගන්නවා කියලා. පැහැදිලි කරන්න. මේ කිව්වේ අර මම අතන do verb එකයි have verb එකයි be verb එකයි helping එක විදිහට යොදා ගන්න. මෙන්න මේක තමයි අර helping එක. මේක තමයි ප්‍රධාන ක්‍රියාපදේ. do you do your homework. පැහැදිලිද? ප්‍රශ්න හදා ගන්න විදිය කියන්නේ මේ දෙක පොඩි අවුලක් තියෙන ප්‍රශ්න හදාගන්න simple present tense වල. මේ has c එක have ගන්න බෑනේ. ගන්න පුළුවන්. ඒ හේතුව මේ does තරම් තියෙනනේ. does ගත්ත ගමන් මේකේ තියෙන does කියන શબ્දය ඒක වචන ස්වරූපේ ගත්ත ගමන් මෙතන verb එක have වෙන්න තියනවා. base form එකකින් තියන. මේක දැන් අවුලක් නෑනේ. you do your homework. ඔයා ගෙදර වැඩ කරනවාද කියලා අහන්න ඕන නම් do you do your homework. කරනවාද කියලා ප්‍රශ්නය හදන්න. පැහැදිලිද? ඒක පැහැදිලිද? නෑ සර් කියලා දෙන්නකො එක. ඒ කියන්නේ ඔයාලට පැහැදිලි නැති කොයි ඔයාලට පැහැදිලිද පුතා? ඒ කියන්නේ කරනවා කියන අර්ථයට have කියන verb එක යොදා ගන්න කියලා පැහැදිලිද? ඒක තේරුණාද? ඒක තමයි පැහැදිලි නැත්තේ has වෙනකොට have ගත්තේ කොහොමද කියලා. ඔයාලට පැහැදිලිද මං අහන කාරණේ කියන්නේ ඔයාලට පැහැදිලිද කෑම කනවා කියනත් have verb භාවිත කරන එක පැහැදිලිද? ඒක පැහැදිලිද පුතා? ඔව්. ඔයාලට පැහැදිලිද has have කියලා ඒක වචන වර්තමාන කාලෙන් has have කියලා ඒක වචන බහුවචන ભેදයකට has have දාගත්තා කියලා මම අර have verb කියලා දුන්න මතකද? ඔව් සර්. එතකොට ඔයා මට කියන්න දැන් ඇය කෑම කනවා කියලා සාමාන්‍යයෙන් ඇය කෑම කනවා ඒ හැමදාම කෑම කනවා කියද්දි කොහොමද ලියන්නේ? she කියන්නේ ඒක වචනේ බහුවචන. subject එක.
ඒක වචන. ක්‍රියාව කරන්න ඒක වචනයි නම් ක්‍රියාව කරන්න ඒ වචන ක්‍රියාපදයේ මොන ස්වරූපයෙන් තියන්න ඕනේ සිම්පල් ප්‍රසන්ට් වාක්‍ය නිර්මාණය කරද්දී? මොන ස්වරූපයෙන්ද පුතා තියන්න ඕන? ඒක වචන ස්වරූපෙන් සර්. එහෙනම් ඒ කියන්නේ has have කියන එකේ have කියන්නේ බහුවචන ස්වරූපේ have කියන්නේ has කියන්නේ ඒක වචන ස්වරූපේ. එතකොට 100ක් ගන්න has. ඒ නිසා has ගත්තා. පැහැදිලිද? ඔව් සර්. යදාගත්ත පුතා දැන් මේ have කියන verb එකේ මං කියවනේ හැම ක්‍රියාපදයකම does කියන શબ્දය තියෙනවා කියලා ඒක වචන ස්වරූපේ හදපුවම. දැන් මේකෙත් have කියන verb එක තමයි මේ s එක. දැන් ඉංග්‍රීසි භාෂාවෙන් have කියන එකට ඒක වචන ස්වරූපයක් දීලාම තියෙනවා. අන්න ඒක ඇතුලේ තියෙනවා does කියන શબ્දය. අන්න ඒ does කියන શબ્දය ගත්ත ගමන් මොකද්ද වෙන්නේ? does she have නෑ හේතුව ක්‍රියාපදයේ බේස් ෆෝම් එකට යන does ගත්ත ගමන්. ආයි මෙතන ඒක වචන කරන්න ඕනේ. ඒක නිසා තමයි මෙතන have උනේ. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. ඒතර do verb එකත් පැහැදිලි. මේ do එක ඇතුලේ තව හිතේ තියෙන do එක මේ ලියුම එක ඒකත් පැහැදිලි දුවා. ඔව් සර්. හරි. Thank you sir. හරි very good. හරි අනිත් අයටත් ප්‍රශ්න තියෙනවද ඔය වගේ? තේරුණාද දැන් හැමෝටම? දැන් තේරුණාද? ඒ කියන්නේ අතන C එක has ගන්න හේතුව තමයි ක්‍රියාව කරන ඒක වචන කරන්න එපා. ක්‍රියාව කරන ඒක වචන ක්‍රියාපද වෙනස් කරන්න එපා. අර have has එකේ have කියන verb එකට has කියලා ඒක වචන ස්වරූපයක් දීලාම තියෙනවා. අපි ආයි SES දාලා වෙනස් කරන්න ඕනේ. ඒක දීලාම තියෙනවා ඉංග්‍රීසි භාෂාව. simple present tense වල ඔය verb දෙකේ පොඩි අවුලක් තියෙනවා. ඒක තමයි අහන්න කලින් විසඳුවේ. පැහැදිලිද? ප්‍රශ්න හදාගන්න විදිය. පැහැදිලි නම් බලන්නකො මේ වාක්‍ය ටික. බලන්න does එකයි does ගත්තේ C එක. ඒ ක්‍රියාව කරන ඒක වචන ක්‍රියාපදේ වෙනස් කරලා s අකුරු es දානවා. ඒකේ තියෙන does තමයි ගන්න. goes කියන එකේ තියෙන s අකුරු es කියන ගල්ලා ගත්තාම does විදියට does she goes to work ඔහු වැඩට යනවාද කියලා ප්‍රශ්නයක් දෙනවා. ලියන්න පළවෙනි තේරුම does she go to work ඔහු හැමදාම වැඩට යනවාද? does she sweep the room ඒ කාමරේ අතු ගන්නවාද? අන්න කාමරේ හැමදාම අතු ගන්න ඕන ඒ විදිහට දාන්න. does සමීර drive එක සමීර කාර්යය පදවනවා කියන එක පදවනවා ද කියන එක එනවා. does she eat pork ඔහු උරුමස් කනවාද? does the girl criticize me ගෑල්ලා මම විවේචනය කරනවාද? මට කියන්න do they build house කියලා තේරුම කියන්න පුළුවන් නම්. ඔවුන් නිවසක් හදනවද? හදනවාද? very good. අය පුතා මෙතන do ගත්තේ. මෙතන does අරගෙන does අරගෙන මෙතන do ගත්තේ. බහුවචන ස්වරූපයක ඔව් do ගන්න. පැහැදිලි කරගන්න ඒක. අර ඒක ඇතුලේ තියෙන do කියන શબ્දය අපි ගන්නවා ඉස්සරහට. හිතේ තියෙන එක පොතේ ලියනවා ඒක. ඒක තමයි ප්‍රශ්නේ හදාගන්න. do they build house? ඔවුන් නිවසක් ගොඩනගනවාද? do you smoke cigarette? ඔයා දුම් බොනවා ද කියලා හදාගන්නවා. do they employ support to සේවකට සහායක දක්වනවාද? මට කියන්න do the teacher advise you? ඒක තේරුම මොකද්ද? ගුරුවරු ඔයාට උපදෙස් දෙනවද? දෙනවාද? very good. do they live in compound compound ජීවත් වෙනවාද? වෙනවාද කියලා ප්‍රශ්න හදාගන්න කරනවාද කියලා simple present tense වාක්‍යයෙන් ප්‍රශ්නයක් හදාගන්න ඕන නම් ඒක වචනේ කර SES IS does ගන්නවා මුලට බහුවචන වල do ගන්නවා මුලට කියලා පැහැදිලිද? ඒක තේරුණාද? ප්‍රශ්නයක් හදාගද්දි do does ගන්නවා ඒ ගන්න විදියෙන් පැහැදිලිද? දැන් මේ does ගත්තේ අයි මෙතන base form එකට ආවේ අයි මෙතන do ගත්තේ කොහොමද ඒක ආවේ? ඒ හැමදේම පැහැදිලිද? පැහැදිලිද පුතා වැඩේ? තේරුණාද? ඔව් සර්. හරි. ඊට පස්සේ අපි යනවා දැන් ওই පොසිටිව් ක්වෙස්චන් එකනේ. ඊට පස්සේ නෙගටිව් ෆෝම් එක හදාගන්නවා. නෙගටිව් ෆෝම් එක හදාගද්දී හොඳට අහගන්න කාරණාව මෙන්න මේකේ කාරණාවක් අවබෝධ කරගන්න තියෙනවා. මේකේ මෙහෙමයි. දැන් ඔයාලට පැහැදිලිනේ ඒක වචනේ අර SES IS ඩෙස් ගත්තා කියලා මතකනේ ඒක. අන්න ඒ ගන්න ඩෙස් වලට නොට් දානවා. වෙන මොකුත් කරන්න දෙයක් නෑ. අපි අර හිතේ තියෙන එක ඩූ කරලා ගත්තේ. ඒ හිතේ තියෙන එකනේ පොතේ ලිවි. අන්න ඒ ඩූ කියන එක නොට් දාලා අර verb එක ඉස්සරහින් තියෙනවා. එන ලේසි. බලන්න my friend come to class every day. මගේ යාළුවා හැමදාම පන්ති එනවා. හරිද? මගේ යාළුවා හැමදාම පන්ති එන්නේ නෑ එනවාද කියලා අහන්න ඕන නම්. does my friend come to class every day? ඒතර එස් අකුරු නෑ. නෑ කියලා කියන්න ඕන නම් පුතා මොකක්වත් කරන්න දෙයක් නෑ. හරිද? my friend comes to class every day නේ. ඒකේ තියෙන අර එස් අකුරේ තියෙන does කියන පදේ ගන්න ඕනේ මුලට. මේ ගන්නවනේ does පදේ මුලට. මේ es අකුරේ තියෙන ඒ ගන්න එකට නොට් දාලා ඒ තියෙන තැනින් බලන්න. එතකොට මෙතන බේස් ෆෝම් වෙනවා. හේතුව මේ does කියලා තියෙන does කියන හැමතැනකම does do ගත්ත හැමතැනකම ක්‍රියාපදයේ බේස් ෆෝම් ඒක වචන නොට් බහුවචන. පොසිටිව් ෆෝම් එකේ විතරයි අවුල තියෙන්නේ. පොසිටිව් ක්වෙස්චන් එක හදාගත්තී නෙගටිව් හදාගත්තී නෙගටිව් ක්වෙස්චන් හැම එකේම does do එක යොදා ගන්න හැම ක්‍රියාපදයක්ම බේස් ෆෝම් ඒක වචන බහුවචන ભેදයක් නැහැ. බලන්න my friend does not. එතකොට දැක්කද my friend does not come වෙනවා. ඇයි? එස් අකුරේ මේ does කියන શબ્දේ තියෙනවනේ.
ඒක වචනයි කියලා මේකෙන් පෙන්නනවා. ආයි මෙතන ඒක වචන කරන්න ඕනේ නැහැ අපි. ඇයි මෙතනින් පෙන්නන නිසා. My friend does not come to class every day. මගේ යාළුවා හැමදාම පන්ති එන්නේ නැහැ. ඒ does not කියන එක පුතා doesn't කියලා ගැටි කිරීමක් කරන්න පුළුවන්. ඇයි එහෙම කරන්නේ? එයාලා සුද්ධෝ හදන් ඉන්නවා does not විදියට. එයාලා does not කියන එක අමාරුයිලු. එයාලා doesn't කියලා හදන් ඉන්නවා. අන්න කතා කරද්දි doesn't කියලා කිව්වට ඉංග්‍රීසි භාෂාවේ කවදාවත් කෙටි කිරීමක් ලියන්න එපා. පැහැදිලි කරගන්න. doesn't කියලා doesn't කියන does not කියන එක doesn't කියලා කෙටි කිරීමක් කරන්න පුළුවන්. ඒක හැබැයි ලියද්දි කවදාවත් ඉංග්‍රීසි භාෂාවේ කෙටි කිරීම ලියන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඇයි ලියන්නේ නැත්තේ ලියන්නේ නැහැ. ලියපුවට වැරදි නැහැ ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒකයි අවුල. ඒක තමයි ලියන්න එපා කියන්නේ. බලන්නක බහුවචන එකක් they come to class every day. ඔවුන් හැමදාම පන්ති එනවා. ඔවුන් හැමදාම පන්ති එනවාද? do they come to class every day? ඔවුන් හැමදාම පන්ති එන්නේ නැහැ කියලා කියන්න ඕන නම් පුතා අර do ගන්නවනේ මුලට හිතේ තියෙන කෙනේ පොතේ ලිව්වේ. අන්න ඒ ගන්න හිතේ තියෙන පොතේ ලියන do word not දානවා. බලන්න they come to class every day කියන එක they do not come to class every day. come වලට විස්තර ලියනවා. ඒ do not කියන don't කියලා කෙටි කිරීමක් කරනවා. අර වගේමයි. දැන් ඔයාලට පැහැදිලිද? ඒක වචන එක does ඒක වචන එක නෑ කියලා කියනවනම් does not ගන්නවා. බහුවචන එක නෑ කියලා කියනවනම් do not ගන්නවා කියලා පැහැදිලිද? does word not දාලා do word not දාලා ඒ අර ඉස්සෙල්ලා පැහැදිලි. එතකොට ක්‍රියාපදයේ බේස් ෆෝම් එකෙන් එනවා කියන එක පැහැදිලිද මුලින්ම? තේරුණාද? පැහැදිලිද? පැහැදිලි නැති කෙනෙක් ඉන්නවනේ පැහැදිලිද ඔයාලට? පැහැදිලිද පුතා වැඩේ? තේරුණාද? තේරුණාද නැද්ද? පැහැදිලි නැත්නම් අහන්න. තී කියලා දෙන්න පුළුවන් මට. ඒ කියන්නේ ඒක වචන එක does not ගන්නවා බහුවචන do not ගන්නවා. ඒතර ක්‍රියාපදේ බේස් ෆෝම් එකකින්. අර අපි does do ගන්න විදිහ පැහැදිලිනේ. ඒකට තමයි not දාන්නේ. පැහැදිලිද? පැහැදිලි සර්. පැහැදිලි න අර පැහැදිලි කියන්න මම යන්නේ මම උගන්වන්නේ නැහැ පැහැදිලි කියලා කියන්නේ. ඔයාලා කතා කරන්නේ නැත්නම් මම යන්නෙත් නැහැ. කොච්චර වෙලා ගියත් මම හිමියේ තමයි කරන්නේ. ඒ නිසා අවබෝධයෙන් අහගෙන තේරෙනවා නම් තේරෙනවා කියලා කියන්නේ. ඒතකොට මට කරන්න යන්න ලේසි. ඒතකොට මට පැහැදිලිනේ ඔයාලට පැහැදිලි කියලා නැත්නම් මම මේක මට තේරුණාට ඔයාලට තේරෙන්නේ නැත්නම් මම මේක කරලා වැඩක් නැහැ නේ. ඒක නිසා තමයි හැම නිතරම අහන්නේ වාගේ. පැහැදිලි හේතුව මට මේක පැහැදිලි කරලා දෙන්න ඕන ඔයාලට. ඒකයි කාරණා. වෙන මොකකටවත් නෙමෙයි. එතකොට she does not he does not නැත්නම් doesn't go to work. අන්න ඔහු වැඩට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් does not කියන doesn't කියලා කෙටි කිරීමක් කරන්න පුළුවන්. ඇයි එහෙම කරන්නේ? කතා කරද්දී he doesn't කියලා ගන්නවා ලියද්දී he does not කියලා ගන්නවා. ලියන්න පළවෙනි එක තේරුම he does not go to work. ඔහු හැමදාම වැඩට යන්නේ නැහැ. she does not නැත්නම් doesn't sweep the room. ඒ කාමරයත් ගාන්නේ නැහැ. සාමාන්‍ය කාමරයත් ගාන්නේ නැහැ. සමීර does not නැත්නම් doesn't drive එක සමීර කාර්යය පදවන්නේ නැහැ. he does not නැත්නම් doesn't eat pork. ඔහු මස් කන්නේ the girl does not නැත්නම් doesn't criticize me. ගෑල්ලා මම විවේචනය කරන්නේ නැහැ. මට කියන්න do they not build house නැත්නම් they do not build house කියලා. මොකද්ද මේකේ තේරුම? they do not build house නැත්නම් they don't build house. මොකද්ද පුතා මේකේ තේරුම? ඔවුන් නිවසක් හදන්නේ නැහැ. ඔවුන් නිවසක් හදන්නේ very good නියමයි. you do not නැත්නම් don't smoke cigarette. ඔයා දුම් බොන්නේ නැහැ. the employees do not නැත්නම් don't support you. සේවකයාට සහයෝගය දක්වන්නේ නැහැ. the teacher do not නැත්නම් don't advise you. ගුරුවරයාට උපදෙස් දෙන්නේ නැහැ. they do not නැත්නම් don't live in compound ගම්පා ජීවත් වෙන්නේ නැහැ. කරන්නේ නැහැ කියලා කියනවා නම් අන්න ඒ වෙලාවට පුතා do not does not මුලට ගන්නවා කියලා මේ do does වල not දානක මතක තියාගන්න නැහැ කියලා කියන්න ඕන. positive form මේ simple present tense එකේ positive form එක positive question එක negative form එක හදාගatti තමයි do word not දාන does word not දාන එක පැහැදිලි කරගන්න ඕන. ඊට පස්සේ ඔය positive form negative form එක කිව්වේ ඊට පස්සේ negative question form එක හදාගන්න යනවා. negative question form එක හදාගatti මෙහෙමයි කාරණාව. මතක තියාගන්න මේක ලේසියි. දැන් පුතා අපි ගාර කරානේ කතාව වැඩක් කරානේ. නෑ කියන්න මොකද්ද කරේ? my friend does not නැත්තම් doesn't come to class every day. මගේ යාළුවා හැමදාම පන්තියෙන් නෑ කියලා කිව්වනේ. ඔයාලට මේකේ ප්‍රශ්න හදා ගන්න ඕන මොකක්වත් කරන්න දෙයක් නෑ. my friend does not come to class නැත්තම් doesn't come to class every day කියන එක ඔයාලට පුළුවන්. does ගන්න not එක ගන්න දුව. මේ බලන්න does not කියලානේ දැන් තියෙන්නේ. ඔයාලට does එක ගන්න පුළුවන් not එක තියෙන තැනම තියෙන දෙනවා. මේ බලන්න does my friend not come to class every day. මගේ යාළුවා පන්ති එන්නේ නැද්ද? නෑ කියන අර්ථයෙන් ප්‍රශ්නයක්.
කරන්නේ නැද්ද කියලා අහනවා නම් ඒක වචන එකක් නම් does එක ගන්න පුළුවන් not එක ගන්න බෑ. අපි දැන් කියනවනේ my friend does not කියලා කරන්නේ නැහැ කියලා. කරන්නේ නැද්ද කියලා අහන්න ඕන නම් not does ගන්නවා not එක ගන්න නැහැ. does my friend not come to class every නැත්තම් ඔයාලට කියන්න පුළුවන් කතා කරද්දී ඕන නම් does not කියනවට වඩා doesn't කියලා කෙටි කිරීම ගන්න ඕනේ. ඒක කෙටි කිරීම සම්පූර්ණ ගන්න පුළුවන්. doesn't my friend come to class every day. එතකොට පැහැදිලි කරගන්න මෙන්න මෙතන not එකක් තියන්නේ නැහැ. doesn't my friend come to class every day. දැන් පැහැදිලිද ඔයාලට නැද්ද කියලා අහනවනම් ඒක වචන එකක් නා simple present tense වාක්‍යවලදී අපි අර does වල not දානවනේ. ඒක doesn't කියලා කෙටි කිරීමක් කරන්න පුළුවන් කියලා කියනවා. අන්න ඒ does not කියන එක does ගන්න පුළුවන් මුලට. හැබැයි not එක ගන්න බෑ. does ගත්තොත් not එක ගන්න බෑ. හැබැයි doesn't කියලා කෙටි කිරීම ගන්න පුළුවන්. කෙටි කිරීම ගත්තොත් ආයි not එකක් තියන්නේ නැහැ. බහුවචන එකක් බලන්නකො. බහුවචන do they do not. අන්න they do not නැත්තම් don't come to class every day නේ. ඔවුන් හැමදාම පන්තියෙන්නේ නෑනේ අපි කිව්වේ. නෑ කියලා කියන්න do does වල not දානවා කියලා කිව්වනේ. ඒක don't doesn't කියලා කෙටි කිරීමක් කරන්න පුළුවන් කියලා කිව්වනේ. ඒකේ බහුවචනයකෙත් එහෙමයි. දැන් අරගේ does ගත්තා වගේම බහුවචනයකේ they do not නැත්තම් don't come to class every day කියන එක අපිට ප්‍රශ්න හදා ගන්න ඕන නම් ඉන්නේ නැද්ද කියලා නෑ කියලා අතින් ප්‍රශ්නයක් හදන්න ඕන නම් ඔයාලට do එක ගන්න පුළුවන්. do they not අන්න do they not එක තියෙන තරම තියෙන්න දෙන්න ඕන. do they not come to class every day නැත්තම් don't come to class every day. do they not come to class every day නැත්තම් don't they come to class every day. පැහැදිලිද කාරණාව? ඒක වචන එක්කදී does ගන්නවා not ගන්න බෑ නැත්තම් doesn't ගත්තොත් not එකක් තියන්න බෑ. ප්‍රශ්නයක් හදා ගන්න කරන වාද කරන්නේ නැද්ද නෑ කියන අර්ථයෙන් ප්‍රශ්නයක් හදා ගන්න ඕන නම් එහෙම නැත්තම් බහුවචන එකක් නම් තියෙන්නේ. ඒකේ do එක ගන්න පුළුවන් not එක ගන්න බෑ නැත්තම් doesn't කියලා සම්පූර්ණ don't කියලා සම්පූර්ණ කෙටි කිරීම ගන්න පුළුවන්. ඒක ගත්තම not එක තියන්න. ඒක පැහැදිලිද? තේරුණාද? ප්‍රශ්නයක් හදාගද්දි නෑ කියන අර්ථයෙන් does ගන්නවා not එක ගන්න doesn't ගත්තොත් not එකක් තියන්නේ නෑ. ඒක වචන බහුවචනේ do ගන්න not එක ගන්න නෑ doesn't don't ගත්තොත් not එක තියන්නේ නෑ කියලා පැහැදිලිද? තේරුණාද ඒක? පැහැදිලිද පුතා වැඩේ? තේරුණාද? තේරුණාද ඔයාලට? තේරුණා සර්. very good වැඩ. හරි ඊට පස්සේ දැන් බලන්නකො නම් වාක්‍යවල I does ගත්තේ හි එක වචනෙන් does ගන්න. does he not go to work? නැත්තම් කියarpan doesn't he go to work? ලියන්න පළවෙනි එකේ තේරුම ඇයි හැමදාම වැඩට ඔහු හැමදාම වැඩට යන්නේ නැද්ද? අන්න නෑ කියන අර්ථයෙන් ප්‍රශ්නයක්. ඔහු හැමදාම වැඩට යන්නේ නැද්ද කියලා තමයි අහන්නේ. does he not sweep the room නැත්නම් doesn't he sweep the room? අය දෙකක් තියෙන්නේ. එකක් කතාවට එකක් ලියන්න. does he not sweep the room නැත්නම් doesn't he sweep the room? does ගත්තොත් not එක ගන්න බෑ. doesn't ගත්තොත් not එක තියන්න බෑ. does Samir not drive a car නැත්නම් doesn't Samir drive a car? does Samir not drive a car? doesn't Samir drive a car? මට කියන්න does he not eat pork නැත්නම් doesn't he eat pork කියන තේරුම කොහොමද හොයාගන්නේ? පොතක දැක්කොත්. does he not eat pork? doesn't he eat pork? කොහොමද පුතා අර්ථ ගන්න අපි ඔබේ? ඔහු ඌරු මස් කන්නේ නැද්ද? අන්න නෑ කියන අර්ථයෙන් ප්‍රශ්නේ. very good නියමයි. does the girl not criticize me නැත්නම් doesn't the girl criticize me? ගෑනලා මම විවේචනය කරන්නේ නැද්ද? do they teacher not advise you නැත්නම් don't they teacher advise you? ගුරුවරයාට උපදෙස් දෙන්නේ නැද්ද? do they not live in Kampa නැත්නම් don't they live in Kampa? වුන් කම්පා ජීවත් වෙන්නේ නැද්ද කියලා අහන්න ඕන නම් ඔයාට does ගන්න පුළුවන් not එක ගන්න බෑ නැත්නම් doesn't ගන්න නැත්නම් does ගන්න පුළුවන් not එක ගන්න බෑ නැත්නම් doesn't ගන්න පුළුවන් not එකක් තියන්න බෑ. ඊට පස්සේ do එක ගන්න පුළුවන් not එක ගන්න බෑ. don't ගත්තොත් not එකක් තියන්න බෑ. බලන්න do the employees not support? do the employees not support නැත්නම් don't the employees support? සේවකයාට සහයෝගය දක්වන්නේ නැද්ද? do they live in Kampa නැත්නම් don't they live in Kampa? වුන් කම්පා ජීවත් වෙන්නේ නැද්ද? do you not smoke cigarette නැත්නම් don't you smoke cigarette? මේකේ තේරුම කියන බලන්න. do you not smoke cigarette නැත්නම් don't you smoke cigarette? ඔයා සිගරට් බොන්නේ නැද්ද? very good නියමයි. අන්න ඔයා සිගරට් බොන්නේ නැද්ද කියලා තමයි අහන්නේ. දැන් ඔයාලට පැහැදිලි simple present tense වල ඇයි මේ simple present tense සාමාන්‍යයෙන් කරනවා පුරුද්දක් වශයෙන් කරනවා සිංහල භාෂාවට අනුව නම් කරනවා කියලා શબ્දයක් පිළිනවා. අන්න ඒ වෙලාවට simple present tense ගන්න උදාහරණයක් කියන්න කිව්වොත් උදාහරණයක් ගන්න ඔයාගේ අප්පච්චි. අප්පච්චි ඊයේත් වැඩට ගියා අදත් ගියා හෙටත් යන අන්න ඕක තමයි පුතා simple present tense කියලා. මචං ඕක තමයි simple present tense. යාළුවට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් පොඩි මල්ලිට නගිට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒකේ මොනවාද ලක්ෂණ? අර කාලපත්‍රික පාඩම් කරගන්න. ඊට පස්සේ ඒක වචන බහුව ඒක මේකේ action verb එකක් භාවිතා කරන්න ඕන. am is වල සම්බන්ධතාවයක් නැහැ. ඒක වචන බහුව වචන ભેදයක් තියෙනවා. ක්‍රියාව කරන ඒක වචන නම් ක්‍රියාපද වෙනස් කරනවා.
ක්‍රියාව කරන බහුවචනම් ක්‍රියාපදයේ බේස් ෆෝම් එකෙන් තබන අතර ක්‍රියාව කරන ඒකවචනම් ක්‍රියාපදයේ වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කරද්දී ss ch ox ඒ වෙනස් කරද්දී සාමාන්‍ය විදිහට s දානවා ss ch ox වලින් අවසන් වෙන es දානවා y අකුරෙන් අවසන් වෙන ක්‍රියාපදයක් y අකුරට පෙර තියෙන්නේ කොන්සොනන්ට් එක ගන්නවා y අකුර ඉවත් කළා is දාන්න අපි y අකුරට වවල් යන්න මුකුත් නොකර s දානවා කියලා ඉංග්‍රීසි භාෂාවට අනුව කියලා දෙනවා. හේතුව තමයි මම ඔයාලට ওই විදිහට කරන්න කියන්නේ. හේතුව මම කරන්නේත් ওই විදිහමයි. මගේ සර් උත් කරන්නේ ওই විදිහමයි. සුද්දා ඌ කරන්නේත් ওই විදිහම තමයි. ඒක නිසා ඔයා කරන්නත් ඕනේ මේ විදිහමයි. හේතුව ඔයා වෙන වෙන ආතල් ගත්තොත් ඕකත් එක සිම්පල් පර්සන්ටේජ් එක ඔයාට තේරෙන්නේ නැහැ. ඔයා කියන දේක් අපිට තේරෙන්නේ නැහැ. අපි කියන දේක් ඔයාට තේරෙන්නේ නැහැ. ඔයාට තේරුම් ගන්නත් බෑ. ඒක නිසා කියන විදිහට වැඩ කරන්න දෙන අභ්‍යාස කළ වැඩේ ගොඩ දාන ක්‍රම මානසිකත්වය හදා ගන්න. ඊට පස්සේ පොසිටිව් ෆෝම් එක පොසිටිව් ක්වෙස්චන් ෆෝම් එක නෙගටිව් ෆෝම් එක නෙගටිව් ක්වෙස්චන් ෆෝම් එක හදා ගන්න විදිය කොහොමද? පොසිටිව් ෆෝම් එක පෙරළුවා නෑ. ඒක වචන බහුවචන ભેදය අනුව ඩස් ඩු ගන්නවා. ඒක වචන නම් ඒ ක්‍රියාපද විනාශ කරන බහුවචන නම් බේස් ෆෝම් එකෙන් කියනවා. හැබැයි ප්‍රශ්නයක් හදාගද්දි ඒක වචන නම් ඩස් ගත්තා මුල් නොට් ඩස් ගත්තා අර SESIS තියෙන එක. එතකොට බේස් ෆෝම් එක නම ක්‍රියාපදය බහුවචන ගණන් හිතේ තියෙනවා ඩු කියන එක ඒක ලියුවා පොතේ. ඊට පස්සේ අර ක්‍රියාපදේ විදිහම. ප්‍රශ්න නෑ කියලා කියන්න ඕන නම් අපිට අර ඩස් ඩු වල නොට් දානවා. නැත්ද කියලා අහන්න ඕන නම් ඩසන් ඩස් ගන්නවා නොට් ගන්න බෑ. ඩසන් ගත්තොත් නොට් එක තියන්න. ඩු ගන්නවා නොට් එක ගන්න බෑ. ඩෝන් ගත්තොත් නොට් එක තියන්න. අන්න එහෙම පුළුල් අවබෝධයක් තියෙනවනේ මේ සිම්පල් පර්සන්ටේජ් එක සම්බන්ධයෙන්. ඊට පස්සේ පුතා මෙන්න මේකේ සම්පූර්ණ සමරියක් බලන්න තැන් තැන් උගන්නපු දේවල්. එක තැනක බලන්න හොඳට බලා ගන්න. මේකේ සිංගියුලර් ප්ලුරල් ભેදයක් තියෙනවා සිම්පල් පර්සන්ටේජ්. හොඳට මතක තියාගන්න. ඒකේ පොසිටිව් ෆෝම් එක බලන්නකෝ. he likes chocolate. අන්න ඔහු චොක්ලට් සාමාන්‍ය කැමතියි. මේක කියන්න මට තේරුම does he like chocolate කියන්නේ මොකද්ද පුතා? does he like chocolate? ඔහු චොක්ලට් වලට කැමතිද? කැමතියි the very good. මට කියන්න he does not නැත්තම් doesn't like chocolate. ඔහු චොක්ලට් වලට කැමති නෑ. කැමති නෑ. බලන්න does he not like chocolate නැත්තම් doesn't he like chocolate? චොක්ලට් කැමති නැද්ද කියලා ප්‍රශ්නයක් නෑ කියන අර්ථයෙන් does ගන්න not එක ගන්න බෑ doesn't ගත්තොත් not එක කියන්නේ. ඔන්න ඒක වචනේ. එතකොට හැම වෙලාවෙම මෙතන විතරයි s අකුරක් දාන්නේ. මෙතන බලන්නකෝ. මෙතනත් like මෙතනත් like මෙතනත් like මෙතනත් like හැමතැනම does do ගත්ත ගමන් මොකද්ද වෙන්නේ? ක්‍රියාපදයේ බේස් ෆෝම් එකේ හැම වෙලාවෙම තියෙන හේතුව තමයි මේ ඩෙස් වලින් ඒක වචන බව පෙන්නන. ඒක නිසා ආයිමත් s අකුරක් දාන්න ඕනේ. හේතුව s අකුරක් දාන්න. ක්‍රියාව ඒක වචනය කියලා පෙන්නන්න. ඒකයි මේ ඩෙස් එකෙන් පෙන්නද්දී ආයිමත් අපි මෙතන ඒක වචන කරන්න යන්න හොඳ නැහැ කියලා මතක තියාගන්න. ඊට පස්සේ බහුවචනයක් බලන්නකෝ. you eat meat. ඔයා මස් කනවා. do you eat meat? ඔයා මස් කනවා දාන්න ප්‍රශ්නයක් හදාගද්දී මේ eat කියන එකේ නෑනේ SESIS. ඒ බේස් ෆෝම් එකේ තියෙන්නේ ක්‍රියාව කරන බහුවචන නම්. එතකොට මේක තියෙන්නේ do කියන શબ્දය තියෙන අපේ හිතේ. අන්නේ හිතේ තියෙන එක do you eat meat? ඔයා මස් කනවා අදින ප්‍රශ්නයක් හදන්න පුළුවන්. you don't eat meat නැත්තම් you do not eat meat නැත්තම් you don't eat meat. ඔයා මස් කන්නේ නැහැ. කන්නේ නැද්ද කියලා අහන්න ඕන. do you eat meat නැත්තම් don't you eat meat. do you eat meat නැත්තම් don't you eat meat. ඔයාලට පැහැදිලිද මේ සිම්පල් පර්සන්ටේජ් වාක්‍ය රටාව? පොසිටිව් ෆෝම් එකේ ඒක වචන බහුවචන ભેදේ තියෙනවා. ඒක වචන නම් s අකුරක් is දාලා වෙනස් කරනවා ක්‍රියාපදේ. බහුවචන නම් බේස් ෆෝම් එකේ තියෙනවා. ප්‍රශ්නේ හදාගatti do does මුලට ගන්නවා. ඒක වචන නම් does ගන්නවා. බහුවචන නම් do ගන්නවා. නෑ කියද්දි do වලට ඒක වචන නම් do වලට does වලට not දානවා. do වලට not දානවා බහුවචන. නැත්ද කියලා හදි does ගන්නවා. ඒක වචන නම් do ගන්නවා. බහුවචන නම් not එකේ තැන තියෙනවා. නැත්තම් doesn't don't කියලා මුලට ගන්නවා. ප්‍රශ්නේ හදනවා. නැද්ද කියන. ඔයාලට පැහැදිලිද? මොකද්ද මේ සිම්පල් පර්සන්ටේජ් කියන වාක්‍ය රටාව? අයි කොහොමද ඒක හැදෙන්නේ? සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් කියන ඇග්‍රීමන්ට් එක හැදෙන්නේ. ඒකේ ක්‍රියාව කරන්න මුල ඉන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද? කොයි වෙලාවටද ගන්නෙ? අපි සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් සිංහල භාෂාවට අනුව කරනවා කියන શબ્දේ පිළිනවා. අන්න ඒ වෙලාවට සිම්පල් පර්සන්ටේජ් ගන්නවා. ඒකේ අර ලක්ෂණ ටික පාඩම් කරලා කාලපද්ධතිය පාඩම් කරලා ඊට පස්සේ පොසිටිව් ෆෝම් එක පොසිටිව් ක්වෙස්චන් ෆෝම් එක නෙගටිව් ෆෝම් එක නෙගටිව් ක්වෙස්චන් ෆෝම් කියන හතරට හදාගන්න පුළුවන් ද? තේරෙනවද දැන් සිම්පල් පර්සන්ටේජ් සම්බන්ධයෙන්? අත්‍තරම ඔයාලගේ තියෙන අදහස් කියන්න බලන්න. තේරෙනවද මේක? පැහැදිලිද පුතා? තේරෙනවද මම කියලා දෙන්නේ ඔයාලට? පැහැදිලිද? තේරෙනවද මම ඔය කියලා ඔය ලොකු කතාවක් කිව්වන ඔයාලට සිම්පල් පර්සන්ටේජ් සම්බන්ධයෙන්? ඇක්ටිව් වොයිස් කතා කරන්න ඇවිල්ලා ටේබල් එකක් දාලා ඒකේ කියලා ඊට පස්සේ සිම්පල් පර්සන්ටේජ් කියන වාක්‍යයට පැහැදිලි කරන්න. පැහැදිලි වුණාද ඔය? පැහැදිලි කරපොයි. පැහැදිලිද වැඩි? පැහැදිලිද පුතා වැඩි? තේරුණාද? අවශ්‍ය පැහැදිලි. ඔව් එයාට පැහැදිලිද? ආව ඉන්නවද පැහැදිලි වුණාද? කවුරුද? පැහැදිලිද? උස පැහැදිලි තේරුණා. ආව ඉන්නවද? පැහැදිලි නැති අය අතර පැහැදිලිද? ප්‍රශ්න දෙකකට අඩුම කියන පැහැදිලිද කොහොමද? තේරෙන්නේ නැත්නම් අහන්න පුළුවන් ප්‍රශ්න. දැන් අහන්න බලන්න තියෙනවනේ ප්‍රශ්න.
පැහැදිලිද? තේරුණාද? හරි පුතා එහෙනම් මෙහෙම තේරුණා නම් ඔයාලා කතා කරන්නේ නැතුව නැත්තම් ඉතින් කොහොමද ගොඩ දාන්නත් බෑ මේ. very good නියමයි. තව ඉන්නවද එහෙම තේරුණාද? ඒ කියන්නේ මට මේක දැනගන්න ඔයාලා තේරුණාද කියලා අහන්නේ හේතුව මම දැන් ඉගෙනනවනේ දැන් මගේ මනසේ තියෙන අදහස ඔයාගේ මනසට ගියාද කියලා මේ බලන්නේ. හේතුව නැත්තම් මට කියන්න බෑනේ මම තමයි හොඳටම කරේ කියලා කියන්න බෑනේ. පැහැදිලි කාරණා. ඉතින් හොඳටම කරනවා කියලාදී එහෙම බෑනේ. ඒක කියද්දි ඒකට අදාළ තියෙන්න බෑ. ක්වොලිෆිකේෂන් එකක් කියන මොකක් හරි සුසුකමක් තියෙන එකනේ. ඒකට අදාළ ඔයාලා තියෙන ඔයාලා දැන් තේරුණාද නැද්ද කියන කාරණාව කිව්වම තමයි මට කියන්න පුළුවන් ඒකට. හරි අවුලක් නැහැ. මම අද හොඳටම කරා කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? ඒක නිසා තමයි අහන්නේ. හරි ලියා ගන්න අර කහ පාට පොතෙන් කරන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලට අදාළව පළවෙනි යුනිට් එකයි 6 වෙනි යුනිට් එකයි 7 වෙනි යුනිට් එකයි 5 6 7 ඊයර වර්ඩ් ඕඩර් කියන පාඩම මම පුතා ඔයාලට නිල් පාට පොතෙන් පාඩම් දෙයක් කිව්වා අනිවාර්යෙන් ඒකත් බලන්න මොකක්ද දන්නවද 108 109 අර වර්ඩ් ඕඩර් කියලා පාඩමක් තියෙනවා නිල් පාට ඉන්ටර්මීඩියට් එකේ කහ පාට පොතේ අර සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලට අදාළව කරන්න මේ 5 6 7 තේරුණාද මං ආව කියලා දුන්න ටික පැහැදිලිද? තව පාරක් අහන්න තේරුණාද ඇත්තටම? මොකෙම අහන්න තේරුණාද? පැහැදිලිද? තේරුණා සර්. හරි එහෙමනම් තේරුණා නම් මම හිතනවා තේරුණා කියලා. හරි එහෙමනම් now I am going to wind up today class. වැඩ කරන්න වැඩ කරලා වැඩ කොට දාලා වැඩේ හදාගෙන වැඩේ ගොඩ දාන කියන මානසිකත්වය හදාගෙන මේක හදන්න පුළුවන්. පාඩම් කරලා අර වීඩියෝස් ආයි බලලා අර ශබ්ද කරන විදිය අවුලක් තිබ්බනේ අර පුතා කියපු විදියට. ඒ කියපෙදී අවුලක් තියෙන එක ඒක හදා ගන්න ඕන නිසා දෙතුන් පාරක් අර කහන්න. මුලින් ඉඳන් අහන්න. තව පාරක් පුළුවන් නම් මම නම් කියන්නේ ඔය නිකන් ඉන්න වෙලාවකට පුළුවන් නම් වීඩියෝස් මුලින් ඉඳන් බලන්න. ඒකට අවබෝධ වෙනවා. හේතුව දැන් කරගෙන එද්දි පුළුවන් නම් ඔයාලට තව පාරක් බලන ගමන් නෝට් එක ඒ වීඩියෝ එක බලන ගමන් ඒක හදා ගන්න ගමන් නෝට් එක හදා ගන්න පුළුවන් නම් අන්න එතනයි සාර්ථක. හේතුව මේ ආයි පාරක් ඇහෙනවනේ කියන කතාවත් ඒතකොට මේක දැන් ඔය කතා නෝට් එක ලියනවනේ ඒ ලියද්දි මේකත් අහන ගමන් ලියද්දි කොහොමද? මේකත් ඉගෙනගෙන අභ්‍යාසත් කරලා මේකත් අවබෝධයෙන් තේරුම් ගන්න සේරම කරලා බලද්දි අවසානයේ බලන්න තේරෙන්නේ. ඒක නිසා කියන්නේ කලබල වෙන්න එපා. කලබල වුණොත් ඉංග්‍රීසි භාෂාව හදා ගන්න බෑ පුතා. ඒක නිසා කියන්නේ ආයෙමත් කියනවා if you want to learning this you must work very hard. ඔයා ගොඩක් මහන්සිලා වැඩ කරන්න ඕනේ මේක හදා ගන්න ඕන නම්. හරි I can teach you. Definitely I can teach you. හේතුව මම එන්නේ ඉංග්‍රීසි උගන්වන්න කියන මානසිකයක් තියෙන. ඒ නිසා මට පුළුවන් ඉංග්‍රීසි කියලා දෙන්න. ඕන ප්‍රශ්නයක් આવොත් ඕන විදිහට උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා කලබල කරන්නේ නැත්තේ ඒකයි. ඇයි හේතුව මට ඕන ඉංග්‍රීසි උගන්වන්නනේ. ඒ කාරණාවෙන්නේ මං ඉන්නේ දැන් ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න කියන මානසිකයක් තියෙනවා නම් මේක තේරුණා නම් තේරුණා කියලා තේරුම් අරගෙන තේරෙන්නේ නැත්නම් තේරුණා අහලා ඒක හදාගෙන සර් කොහොමද මේක උනේ මේක මෙහෙම වෙන්නේ කොහොමද එහෙම වුණා නම් මෙහෙම වෙන්නේ කොහොමද එහෙම අවබෝධයක් අදාළ පාඩමට දාගෙන යන්න ඕනේ. එහෙම වුණාම තමයි මේ භාෂාව කියන මේ ඉංග්‍රීසි භාෂාව කියන කොට දාන්න. එහෙම නැතුව මෙලෝ රහක් නැහැ. මට නම් තේරෙන්නේ නැහැ මෙලෝ රහක් නැහැ කියන කතාවෙන් නම් ඉන්නේ. හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවට අදාළම නැහැ. මට අදාළත් නැහැ ඉංග්‍රීසි භාෂාවට අදාළත් නැහැ. අපි දෙන්නා සේප් එකේ ගේම ගැහුවොත් තමයි එයා පොඩ්ඩක් හරි හැරලා බලන්නේ. අවුලක් නැහැ මෙයා වැඩ කරනවා නේ කියන්නේ. එහෙම නැතුව අපි දෙන්නත් මෙලෝ රහක් නැහැ. හොය යන්නම් වාලේ අර මේක තේරෙන්නේ නැත්නම් මොනවද මන් දන්නේ නැහැ. චැට් එකෙන් වැඩ කරන්නේ. යු කාන්ම තමයි. තව අවුරුදු 5ක් පන්ති ගියාද? තව ක්ලාස් 10ක් 15ක් 20ක් ගියත් ජීවිතේට ඔයාට මේ කතාව හරියට අවබෝධ කරගන්න බැරි තාක් කල් ඉංග්‍රීසි බෑ. මේවා පැහැදිලි අර ටේබල් එක පැහැදිලි වෙනකම් මම ඔය කියලා දුන්න දේවල් පැහැදිලි වෙනකම් ඒ දවස වෙනකම් ඔයාට ඒවා පැහැදිලි වුණ දවසට තමයි ඔයාට ඉංග්‍රීසි භාෂාව හෙට් වෙන්නේ. ඒක නිසා ආයෙමත් කියනවා ආයෙ කියනවා ඉංග්‍රීසි හදා ගන්න ඕනේ I want to learn English කියන කතාවෙම ඉන්නේ. එතකොට ගොඩ දාන්න පුළුවන්. එතකොට වීඩියෝස් බලන්න ඉතින් එතකොට අභ්‍යාස කරන්න ඉතින් වචන හොයන්න හිතනවා. එතකොට මොනවා හරි කරන්න හිතනවා මේක. පන්ති හරියන්න හිතනවා. අයි මේක I want නේ. I can't කියන කතාවෙන් හැමදාම දැන් ආය අදින් පස්සේ කොහොමවත් බෑ කියන්න එපා. මොකක් හරි දුන්නොත් ජීවිතේට බෑ කියන්න එපා. හේතුව Taman දන්න. හරි මචං දෙනවක බලන්න. කියලා අරගෙන ඒක අරගෙන පොඩ්ඩක් try කරලා බලන්න ඕන. ඊට පස්සේ දැන් ඔයාට ගත්තින් මචං දුරෙන් එද්දි ඕ මචං I can't මචං කියලා එහෙමනම් කියලා හිමීට මාරු වෙන්නේ. බෑම තමයි. නෑ දන්න සිල්ප ටික දාලා බලන්නකෝ. ඉංග්‍රීසි භාෂාව ඔයා දන්නවා දැන්ටම. ඔයාගේ තියෙන අවුල මොකක්ද දන්නවද? ඔයා කැමති නෑ අනිත් එකනත් එක මට I can speak English, I can teach English, I can understand English කියලා කැමති නෑ. හේතුව කෙලවේ කියලා බය අපේ භාෂාවෙන් කියනවා. කෙලවුණත් අවුලක් නෑනේ. දැන් ඔයා හිතන්නකෝ ඔයාට බෑ කියලා නිකන් හිතුවත් ඒත් කෙලවෙනවා. හරි සරල සිංහලෙන් කිව්වොත් එහෙමනේ.
දැන් ඔයා මොකක් හරි කරන්න ඔයා මොකක් හරි කරන්න නැතුව ඉන්නවා. ඉංග්‍රීසි භාෂාව දාගන්න බෑ මට මේක බෑ කියලා. ඔයා බෑ කියලා නිකන් ඉන්නවා. හරි බෑ කියලා නිකන් ඉන්නවට වඩා ඔයා දන්නවනේ ඔයාට බෑ කියලා ඇත්තටම. බැරි එක ඔයා බෑ කියලා කතාවෙට බෑ කියලා කතාව ඔයා ඇත්තටම දන්නවා. හරි මචං දියන්ගෝ කියලා අරගෙන යාළුවා try කරලා බැරිනොත් අවුලන්නේ නැහැ. හේතුව මට බෑ කියලා මම දන්නවනේ. තේරෙනවද මං කියන කාරණාව තේරෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් ඉන්නවට වඩා දැන් නිකන් හිටියොත් නිකන්මනේ. දැන් ඔයා හිතන් ඉන්න මට ෆස්ට් ක්ලාස් එකක් ගන්න බෑ කියලා. දැන් මට නම් ජීවිතේ මචං දැන් එහෙමනේ ගොඩක් අය කියනවා. අපි නම් ෆස්ට් ක්ලාස් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා හෙන් ලොරි ටෝක් දානවනේ. නෑ ෆස්ට් ක්ලාස් එකක් බලාපොරොත්තු වෙන්නේ. හේතුව බැරි වුණත් අවුලන්නේ නැහැ. හේතුව මට බෑ කියලා මම දන්නවනේ. හැබැයි දැන් try කරොත් ඒ වගේ තමයි මේ ඉංග්‍රීසි භාෂාව. බෑ කියලා දැන් මම කියන කතාව පැහැදිලි වෙනවද දන්නේ මට ඒක අවුලක් තියෙනවා පැහැදිලි වෙනවද නැද්ද කියලා. බෑ කියලා නිකන් ඉන්නවට වඩා මොනවා හරි කරන්න. පැහැදිලි කරනවා. ඒකයි කියන්නේ ෆස්ට් ක්ලාස් එකක් ගන්න බැරි වුණත් සීන් එකේ ඉන්න. ඒ සීන් එක කියන්නේ අනිත් උන්ගේ පම්පොරි ගහනවා නෙමෙයි. ඒකට අදාළ වැඩ කරන්න ඕනේ. නැතුව මචං මම ෆස්ට් ක්ලාස් එක ගැන ලොකු සීන් එකේ පොර සීන් ඩයල් ඉන්නවනේ. එහෙමයි නෙමෙයි. අත්‍තරම මේක මහද බෑ කියලා මට නම් මචං ෆස්ට් ක්ලාස් එකේ සේප් එකේ උපාධිය කොට දාගත්තාම ඇති ක්ලාස් එකක් ඕනේ නැහැ. එහෙම කියන කතාවෙන් නම් යන්නේ. ඉතින් යද්දිම කෙලවා ගන්න. තේරෙනවද මං කියන කතාව? ඒ කියන්නේ ඔයා පටන් ගද්දි වැඩේ බෑ කියන කතාවට නේ අවිල්ල ඉන්නේ. ඒක නිසා තමයි කියන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න යද්දි පටන් ගද්දිම බෑ කියන බෑ තමයි. ඒක බෑනේ ඉතින් කොහොමද? හැබැයි පටන් ගද්දි බැරි වුණත් ඔයාට මම දන්නවා මට බෑ කියලා. හැබැයි මම try කරනවා නිතන්ට යන්න. බැරි වුණත් අවුල නැහැ. හේතුව මට බෑනේ ඉතින් කොහොමද? තේරුම් ගන්න වැඩ කරන්නේ. මෙලෝ රහක් නැතුව ඔහෙ නිකන් ඉන්නවට වඩා බෑ කියලා Tamanට බෑ කියලා මම දන්නවා. මට බෑ කියලා මම දන්නවා. මට බෑ ඉංග්‍රීසි ඉගෙන ඉගෙනන්න කියලා මම හැමදාම බෑ කියලා හිටියොත් එම නෑ බෑ කියලා නිකම් හිටියොත් බෑමනේ නිකම් ඉතින් නිකම්මනේ එතකොට ඒ කරන්න වැඩකුත් නෑ අදාළ දෙයක්කුත් නෑ ඇත්ත අඩුකුත් නෑ ඉතින් කොහොමද බෑනේ ඒක නිසා ආයෙමත් කියනවා බෑ කියන කතාවේ ඉන්න එපා කොයි මොහොතකවත් බෑ කියන කතාවේ ඉන්න එපා බෑ කියන කතාවෙන් අයින් කළා දාලා ඉංග්‍රීසි භාෂාව වදින් පස්සේ පුළුවන් කියන මානසිකත්වයට පුළුවන් නේද වාක්‍යකාරම ලෝකෝකරින් පටන් ගන්න බැරිද පුතා පුජ්‍යලේකනම ගමග්‍රම ගියත් ලෝකෝකරින් පටන් ගන්න බැරිද බී verb එක බැරිද බැරිද ඇක්ටිව් වොයිස් බැරිද දැන් ඇක්ටිව් වොයිස් කර්තෘකාර කර්මකාර කියන කාරි බැරිද සිම්පල් ප්‍රසන්ට් සිංහ වාක්‍යයට දැන් බැරිද පුළුවන් නේ පුළුවන් නම් බෑ කියන්නේ කොහොමද බෑ කියන්න එපා බෑ කියන කතාවේ ඉන්න එපා එහෙම වුණොත් වැඩේ පටන් ගද්දිම කෙලවෙලා හේතුව තමයි පටන් ගද්දිම බෑ කියන මානසිකත්වෙ එන්නේ එතනට පුළුවන් කියලා ඇවිල්ලා බැරුණොත් අවුලන්නේ හේතුව මම දන්නවනේ මට බෑ කියලා ඒක නිසා තමයි මම කියන්නේ බෑ කියන කතාව අතරදා something is better than nothing ඒ කියන්නේ මොනවත් නැතුවට මොනවා හරි තියෙන එක හොඳයි ඒක නිසා ඒකත් හොඳට මතක තියාගන්න වැඩේ ගොඩ දාන මානසිකත්වය හදාගන්න නෝට් ලියාගෙන අභ්‍යාස කරලා වැඩේ ගොඩ දාන්න හදන්න අපි ගොඩ දාමු මම කියලා දෙන්න ඉංග්‍රීසි හැබැයි මම ඉංග්‍රීසි කියලා දෙන්නේ ඔයාට ඕනේ නම් if you want learn English තමයි I can teach you හරි එහෙමනම් හැමෝටම සුබ දවසක් ජය වේවා අර වැට්ටි කරගෙන ඉන්න අර මම දුන්න වැට්ටි කරලා අභ්‍යාස කරලා තේරෙන්නේ නැත්නම් මොනවාරි මගෙන් අහන්න අභ්‍යාස කරලා අර ආයෙමත් අර verb list එක පාඩම් කරන වැඩේ හදාගෙන එහෙමනම් අද ක්ලාස් නතර කරනවා good night